අපි පසුගිය පාඩමේදී කාර්ය ශක්තිය හා ක්ෂමතාව කියන යාන්ත්‍ර විද්‍යාවේ මාතෘකාව ගැන සාකච්ඡා කළා. ඒකේ අපි උදාහරණ ගණනාවක් හැදුවා. මම හිතන ඔබට ඒ කොටස සෑහෙන හොඳට ප්‍රගුණ කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. යාන්ත්‍ර විද්‍යාවේ ඊළඟ මාතෘකාව හැටියට අපි ගන්නේ රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය. දැන් මෙතන රේඛීය කියපුවම අපි ගන්නේ උත්තරණ චලිත නැත්නම් රේඛීය චලිත සරල රේඛාවක චලිත තමයි දැන්ට සලකන්නේ. දැන් ගම්‍යතා සංස්ථිති මූලධර්මය භ්‍රමණ චලිත වලටත් යොදන්න පුළුවන්. එතකොට අපි ඒකට අපි කියනවා භ්‍රමණ ගම්‍යතා සංස්ථිතිය කියලා. rotational conservation of momentum කියලා. නැත්නම් මේ රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය එතකොට සරල රේඛීය චලිතය සඳහා තමයි යෙදෙන්නේ. එතකොට අපි කියනවා principle of conservation of linear momentum කියලා. දැන් මේක ඇත්තටම අපිට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. නමුත් මේක යටතේ තියෙන විශේෂ ගැටලු වර්ග කීපයක් තමයි අපි විශේෂයෙන් හදාරන්න ඕනේ. දැන් මෙතන ගම්‍යතාවයේ සංස්ථිතිකය කියන කතන්දරය අපි මුලින්ම ඇහුවේ නිව්ටන්ගේ නියමය සම්බන්ධ කරගෙන. නිව්ටන්ගේ පළවෙනි නියමෙන් කියවෙන්නේ වස්තුවක් හෝ පද්ධතියක් මත. මතකද ඕනම වස්තුවක් කියන්නේ පද්ධතියක්. ඕනම පද්ධතියක් තනි වස්තුවක් විදිහට හිතන්න පුළුවන් නේ. ඒතර වස්තුවක් හෝ පද්ධතියක් මත යම් දිශාවක් ඔස්සේ අසමතුලිත බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ වස්තුව එක්කෝ නිශ්චලව පවතිනවා නැත්නම් ඒකාකාර වේගයෙන් සරල රේඛාවක ගමන් කරනවා. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියන එක. මේකනේ නිව්ටන්ගේ පළවෙනි නියමය. දැන් ප්‍රවේගය ගම්‍යතාවය කියන්නේ ප්‍රවේගයේ ස්කන්ධෙත් ගුණිතය. ඒක දෛශිකයක්. ගම්‍යතා දෛශිකයේ දිශාව ප්‍රවේගයේ දිශාව. අපි මේක හොඳටම අපි ඉගෙන ගත්තානේ. එතකොට දැන් පළවෙනි නියමය අනුව නිව්ටන් කියන පළවෙනි නියමය අනුව හිතලා බලන්න වස්තුවක් හෝ පද්ධතියක් මත බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ පද්ධතිය එක්කෝ නිශ්චලයි නැත්නම් ඒකේ නියත ප්‍රවේගයකින් ගමන් කරනවා කියන්නේ ඒකේ ගම්‍යතාවය රේඛීය ගම්‍යතාවය දැන් නිශ්චල නම් එක්කෝ බිඳුවයි. කියන්නේ දිගටම බිඳුවේ තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ දිගටම නියත මේ ප්‍රවේගයක් තමයි තියෙන්නේ. දිගටම නියත ප්‍රවේගයක් තියෙන්නේ. එතකොට ඒ ඒකාකාර ප්‍රවේගය ස්කන්ධෙන් ගුණ කරපුවම ස්කන්ධය වෙනස් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ගම්‍යතාවයත් නියතව තියෙනවා. ඒ කියන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් පැහැදිලිවම කියන්නේ වස්තුවක් හෝ පද්ධතියක් මත අසමතුලිත බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ වස්තුවේ හෝ පද්ධතියේ රේඛීය ගම්‍යතාවය නියතව තියෙනවා කියන එකම තමයි. ඒතර රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මයෙන් කියවෙන්නේ වස්තුවක් හෝ පද්ධතියක් මත යම් දිශාවක් ඔස්සේ අසමතුලිත බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ වස්තුවේ හෝ පද්ධතියේ එම දිශාව ඔස්සේ රේඛීය ගම්‍යතාවයේ සංස්ථිතිකව පවතිනවා කියන එකයි. එතකොට දැන් අපි මේ සම්බන්ධව බැලුවොත් නිව්ටන්ගේ එක්වන හා දෙවන නියම වලින් රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය උපුටාගත හැකිය. මෙම මූලධර්මය බලය ස්කන්ධය හා ත්වරණය යන කොටස යටතේද අපි විස්තර කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඒ කොටස ආපහු බැලුවොත් මේ මූලධර්මය ආපහු ඒ කොටස විස්තර කරලා තියෙනවා. ඒතර මේ මූලධර්මෙන් කියවෙන්නේ වස්තුවක් හෝ පද්ධතියක් මත සංප්‍රයුක්ත බාහිර බලයක් නොයදේ නම් එකේ වස්තුවේ හෝ පද්ධතියේ රේඛීය ගම්‍යතාවයේ සංස්ථිතිකව පවතින බවයි. මේක තමයි රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය. එතකොට දැන් වස්තුවක හෝ පද්ධතියක් මත කිසිම දිශාවකට බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් එකිනෙකට ලම්බක දිශා දෙකක් සලකා වෙන වෙනම රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය දාන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දෛශික පිළිබඳ යම් වැඩ කටයුත්තක් අපි කරනකොට සමීකරණ ලියනකොට අපිට හුඟක් වෙලාවට එක දිශාවක් තෝරගෙන තමයි ලියන්න වෙන්නේ දෛශික. ඒ දිශාව ඔස්සේ. ඒ වගේම දැන් ඊට ලම්බක දිශාවටත් සමීකරණ ලියන එක සමහර විට ප්‍රයෝජනවත් වෙනවා. අපි දෛශික පිළිබඳ වැඩ කරනකොට එක දිශාවකට අපි ලියපුවම සමීකරණ ඒ වගේම අපි ඊට ලම්බක දිශාවටත් සමීකරණ සාමාන්‍යයෙන් ලියනවා. හරි නේද? ඒතකොට දැන් ඒ නිසා එකිනෙකට ලම්බක දිශා දෙකකට පද්ධතියට මේ සමීකරණ අපිට ලියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කිසියම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැති. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බාහිර බලයක් යෙදෙන්නේ නැහැ. යම්කිසි ක්‍රියාවක් තියෙනවා අන්තර් බලය යෙදෙන. අපි උදාහරණයක් ගත්තොත් වස්තු දෙකකින් හැදුණු පද්ධතියක් ගැන හිතන්න. වස්තු දෙකේ තියෙන එකිනෙකා වෙතර චලනය වන මොනවා හරි කොටස් දෙකක්. හා ඒ එකිනෙකා වෙතර චලනය වෙන කොටස් දෙක ඇවිල්ලා අපි හිතමුකෝ මේ දෙක එකට ගැටුණා කියලා වෙලා. ඒ ගැටුමේදී වස්තු එකිනෙකා අතර බලය දෙනවා කියලා හිතන්න. නමුත් වස්තු මත බාහිර බලය දෙන්නේ නැහැ කියලා හිතන්න. එහෙම වුණාම මේ ගැටුමේදී ඇතිවන අන්තර් බල එකිනෙකා මත දෙන කැපිලා යනවා නම් ඒ
පද්ධතියේ ගැටුමට සම්බන්ධ වූ පද්ධතියේ ගැටුමට පෙර ගම්‍යතාවය ගැටුමට පසු ගම්‍යතාවයට අපිට සමාන කරන්න පුළුවන්. අන්න ඒ වගේ. කියන්නේ ගැටුම නිසා ගම්‍යතාවයේ හානි වෙන්නේ නැහැ. හැබැයි මුළු පද්ධතියම ගන්න ඕනේ. වස්තු දෙක තුනම ගන්න ඕන පද්ධතිය කියලා අපි ගන්න. ගැටුමට සම්බන්ධ වෙන. ඒ වගේම තමයි පිපිරීම. දැන් අපි හිතමුකෝ දැන් බෝම්බයක් වගේ දෙයක් තියෙනවා කියලා ඉවරලා. දැන් මේක නිශ්චලව තියෙන්නේ. ඒතර පිපුරුමට පෙර බෝම්බේ ගම්‍යතාව බිඳුවයි නේ. ඒ ඇතුලේ ඇතිවන රසායනික ද්‍රව්‍ය ගිනි අරගෙන එයින් ඇතිවන අධික පීඩන බල නිසා මේක පුපුරලා කෑලි කැඩලා විසිනවනේ. හැබැයි මේ කෑලි ඔක්කොම ගත්තොත් දුමයි කෑලි ඔක්කොම ගත්තොත් ඒ පද්ධතියේ අන්තර්බල තමයි පිපුරුමෙන් නැති වෙන්නේ. ඒ ලොකු බල වුණාට ඔක්කොම බල අන්තර්බල. ඒතර මේ ඔක්කොම කෑලි ටික එකට ගන්නවා නම් ඒ පද්ධතියේ රේඛීය ගම්‍යතාවය පුපුරුමට පෙර බිඳුව නම් පිපුරුමෙන් පස්සෙත් බිඳුව වෙනවා. ඒ බිඳුව එන්නේ කොහොමද? එක පැත්තකට යන කෑලි වල ගම්‍යතාවය කැපිලා යනවා අනිත් පැත්තට යන කෑලි වල. මේ පැත්තට ගම්‍යතාව ධන කියලා ගත්තොත් අනිත් පැත්තට කෑලි වල ගම්‍යතාව ඍණ වෙනවා. ඒතර මේ දෙක එකතු වුණාම බිඳුව වෙනවා. ඊට ලම්බක පැත්තක් ගත්තත් ඒ පැත්තට කෑලි වල ගම්‍යතාවල එකතුව ඊට අනිත් පැත්ත විරුද්ධ පැත්තට ගම්‍යතාවල කෑලි වල ඒ කෑලි වල ගම්‍යතාව වලින් කැපිලා යනවා. ඒතර වෙන්නේ පද්ධතියේ ගැටුමට පිපුරුමට පෙර ගම්‍යතාවය පද්ධතිය පිපුරුමෙන් පසු ගම්‍යතාවයට ඇත්තටම සමාන වෙනවා. ඒ වගේ අපි උදාහරණ හදනකොට මේක වඩා හොඳට ඔබට තේරෙවි. විශේෂයෙන් ගැටුම් පිපුරුම් ඒ වගේ යම් උදාහරණ තියෙනවා අපිට එදිනදා ජීවිතයේ දකින්න පුළුවන්. මේ රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මය පාවිච්චි කරලා ඉතා ප්‍රයෝජනවත් යම් දේවල් අපිට හිතා ගන්න පුළුවන් අනාවැකි කියන්න පුළුවන්. ඒ වගේම අපිට යම් කිසි ගණනය කිරීම කරන්න පුළුවන් අවස්ථා අපිට හම්බ වෙනවා. එතකොට කිසියම් වස්තුවක් හෝ පද්ධතියක් සඳහා නිශ්චිත දිශාවක් තෝරාගෙන එම දිශාව ඔස්සේ පමණක් සලකා වුවද මේකේ මූලධර්ම යොදන්න පුළුවන්. දැන් පද්ධතියක අපිට එක පැත්තක් විතරක් තෝරගන්න පුළුවන් මේ මූලධර්මය දාන්න. ඒ තෝරගත්ත දිශාව ඔස්සේ බාහිර බලයක් දෙන්නේ නැත්නම් ඒ දිශාව ඔස්සේ පද්ධතියේ ගම්‍යතාවයේ දිගටම නියතව තියෙනවා සංස්ථිතිකව තියෙනවා. කියන්නේ නියතව තියෙනවා වෙනස් නොවි තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ඒතර හැබැයි ඊට ලම්බක දිශාවට බලයක් යෙදුණා වෙන්න පුළුවන්. දැන් ඊට ලම්බක දිශාවකට බාහිර බලයක් යෙදුනොත් රේඛීය ගම්‍යතාව වෙනස් වෙන්නේ ලම්බක පැත්තට විතරයි. මේ දිශාවට වෙනස් නොවි තියෙනවා කියලා ගන්න පුළුවන්. ඒක කොටින්ම කියන්නේ රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මයේ දෛශික වශයෙන් යෙදිය යුතු මූලධර්මයක්. දිශාවක් තෝරගෙන ලියන්න ඕනේ. දිශාවක් ගැන අවබෝධයක් නැතුව මේක ලියන්න බෑ. ඒ නිසා මේකත් දෛශික පිළිබඳ අපි දන්නා දැනුම අපි ඔළුවේ තියාගෙන ඒ අනුව ලියන්න ඕන මේ සමීකරණයක් වෙනවා. ගම්‍යතා සංස්කෘතික මූලධර්මය. එතකොට එනම් වස්තුවක් හෝ පද්ධතියක් මත යම් දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත බාහිර බලයක් නොයදේ නම් එකී දිශාව ඔස්සේ පමණක් එම වස්තුවේ හෝ පද්ධතියේ රේඛීය ගම්‍යතාවය සංස්කෘතිකව පවතින බවයි. ඒ කියන්නේ යම් වස්තුවක් හෝ පද්ධතියක් මත යම් පැත්තකට බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ පැත්තට ඒ දිශාව ඔස්සේ රේඛීය ගම්‍යතාවයේ පද්ධතිය නියතව තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. මෙහිදී සලකා බලන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේද සංප්‍රයුක්ත බාහිර බලයක් යෙදුනත් අර දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු මේ පද්ධතිය මත එක දිශාවකට බාහිර බලයක් යෙදෙන්නේ නැහැ. හැබැයි ලම්බක දිශාවට බාහිර බලයක් යෙදෙනවා. ඒත් ලම්බක දිශාවට බාහිර බලයක් යෙදුනත් ඒ බලය අර අපි කලින් කියපු මේ බලයේ යෙදෙන පැත්තට ලම්බක පැත්තට රේඛීය ගම්‍යතාවයට මේ බලය බලපාන්නේ නැහැ. අර බලයේ යෙදෙන පැත්තට ලම්බක පැත්තට කොහොමත් අපිට ගන්න පුළුවන් රේඛීය ගම්‍යතාවය සංස්කෘතිකයි කියලා. අපි මං හිතන්නේ උදාහරණ කීපයක් කරනකොට මේක තව පැහැදිලි කරගන්න පුළුවන්. අපි බලමු මේක මෙතනින් එහාට ගිහිල්ලා දිශාවක් ඔස්සේ පද්ධතියක රේඛීය ගම්‍යතාවයන්ෙන් අදහස් කෙරෙන්නේ එකී දිශාව ඔස්සේ පද්ධතියේ සෑම අවයවයකම රේඛීය ගම්‍යතාවයන්ගේ විභේදන කොටස් වල දෛශික එකතුවයි. දැන් පද්ධතිය හැදෙන්නේ කෑලි ගොඩකින් නම් යම් දිශාවක් ඔස්සේ පද්ධතියේ රේඛීය ගම්‍යතාවය කියලා ගන්න ඕන. මේ හැම කෑල්ලෙම එම දිශාව ඔස්සේ රේඛීය ගම්‍යතාවල දෛශික එකතුව. ඉතින් පැත්තක් තෝරගත්තම කෑලි ඔක්කොගෙම මේ පැත්ත ඔස්සේ රේඛීය ගම්‍යතාවල දෛශික ඓක්‍ය ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ පද්ධතිය හැදලා තියෙන මෙන්න මේ වගේ කෑලි දෙකකින් කියලා හිතමුකෝ. මේ කෑල්ල එකක් මේ කෑල්ල තව එකක්. දැන් මේ කෑල්ලට මේ අතර ගම්‍යතාවයක් තියෙනවා. මේකට මේ අතර ගම්‍යතාවයක් තියෙනවා. ඒත් අපිට මේකට රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මය ලියන්න පුළුවන්. අපි පැත්තක් තෝරගන්න එපේ. අපි මෙන්න මේ පැත්ත තෝරගත්තොත් රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මය යොදන්න. මේ ප්‍රවේගය u1 නම් මේ ප්‍රවේගය u2 නම්
මොකද්ද මේ පැත්තට රේඛීය ගම්‍යතාවය කියන්නේ? මේ කෝණ අපිට ඕනේ. මේ කෝණය θ නම් මේ පැත්තට මේකේ රේඛීය ගම්‍යතාවය වෙන්නේ මේකේ ස්කන්ධය m1. එතකොට මේ පැත්තට සංප්‍රයුක්ත ගම්‍යතාවයක් තියෙනවා m1 u1. ඒකේ විභේදන කොටස ගන්න ඕනේ. m1 u1 cos θ මේ පැත්තට තියෙනවා. මෙයාගේ රේඛීය ගම්‍යතාව මේ කෝණය අල්ෆා නම් මෙන්න මෙතන මේකේ ප්‍රවේගය u2 ස්කන්ධය m2 නම් මෙයාගේ මේ ගම්‍යතාවය මේ දිශාව ඔස්සේ ගන්න වෙන්නේ ඍණ. මොකද දැන් බලන්න මෙයාගේ ගම්‍යතා සංරචකය එන්නේ මේ පැත්තට. මෙයාගේ සංරචකය මේ පැත්තට, මෙයාගේ සංරචකය මේ පැත්තට. ඒතර මේ ගම්‍යතා සංරචකය ධන කියලා ගත්තොත් මේ ගම්‍යතා සංරචකය ඍණ වෙනවා. ඒතර මෙයාගේ ගම්‍යතා සංරචකය වෙන්නේ m2 u2 cos alpha. හැබැයි අපි අර පැත්තට දෛශික ධන කියලා ගන්නවා නම් මෙයාගේ ගම්‍යතාව ඍණ කියලා ගන්න ඕනේ. තේරෙනව නේද? අන්න එහෙම දෛශික වශයෙන් අරගෙන තමයි මේක එකතු කරන්න වෙන්නේ. ඒකයි කියන්නේ. ගම්මිතා සංස්කෘතික මූල ධර්ම යෙදීමට පෙර සලකා බලන පද්ධතිය හඳුනා ගැනීම ඉතා වැදගත්. අපි මොන පද්ධතියද සමීකරණ ලියන්නේ කියලා ඒ කොටස් ටික අඳුර ගන්න ඕනේ පද්ධතිය. පද්ධතිය තියෙන එකක්ද දෙකක්ද තුනක්ද අන්න එහෙම පද්ධතිය අඳුර ගන්න ඕනේ. ඊළඟට පද්ධතියෙන් පිටස්තර ඇති සියලු දේ පරිසරය. අපි මේ කලිනුත් කියලා තියෙනවා. බාහිර බල යනු පරිසරයෙන් පද්ධතිය මත යෙදෙන බල මිසක් පද්ධතියේම කෑලි අතර යෙදෙන අන්තර් බල නෙමෙයි. ඒ අන්තර් බල ගන්න බෑ එතකොට බාහිර බල හැටියට. සමහර විට පද්ධතියේ අවයව එකිනෙක අතර සමාන ප්‍රතිවිරුද්ධ අන්තර් බල ඇතිවිය හැකිය. මේ සමාන ප්‍රතිවිරුද්ධ බල ඇතිවන්නේ පද්ධතිය තුලම පමණක් නම් එනම් පරිසරයෙන් පද්ධතිය මත නොවේ නම් එකී බල උදාසීන වන්නේ යයි සැලකිය යුතුයි. අන්න එතකොට පද්ධතිය මත බලය පද්ධතිය වෙන් කරගත්තාම ඊතුරු පරිසරයෙන් පද්ධතිය මත බලය දෙනවා නම් ඒව බාහිර බල. පද්ධතිය කියලා ගත්ත කෑලි එකිනෙකා අතර බල ඇති වෙනවා නම් සමාන ප්‍රතිවිරුද්ධ බල ඒව අන්තර් බල ඒව කැපිලා යනවා. ඒ නිසා ඒව බාහිර බල හැටියට ගන්න බෑ කියන එකයි මේ ආපහු කියන්නේ. ඒක වරද්ද ගන්න නරකයි. අනිත් එක ඉතා වැදගත් දෙයක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේක ඉතා වැදගත්. මොකද්ද? ගම්මිතා සංස්කෘතික මූල ධර්මයේ යොදනකොට සියලුම ප්‍රවේග අවස්ථිති රාමුවකට සාපේක්ෂව ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට එන ඔක්කොම ඒවා අපි ගන්න පොළවට සාපේක්ෂ ප්‍රවේග 99%ක්ම. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් යම්කිසි පොළවට සාපේක්ෂව ත්වරණය නොවන පොළවට සාපේක්ෂව ඒකාකාර ප්‍රවේගයෙන් යන රාමුවක් තියෙනවා නම් මැදිරියක් හරි පෙට්ටියක් හරි යානයක් හරි මොකක් හරි. අන්න ඒකත් අවස්ථිති රාමුවක් වෙනවා. ඒ වගේ එකක් ඇතුලේ ඒ රාමුවට සාපේක්ෂවත් මේ ගම්මිතා සංස්කෘතික මූල ධර්ම අපිට යොදන්න පුළුවන්. ඒ කියන්නේ නිව්ටන්ගේ නියම යොදන්න පුළුවන් යම් අවස්ථිති රාමුවකට සාපේක්ෂවනේ. ඒතකොට අවස්ථිති රාමුව තෝරගත්තට පස්සේ ඒ අවස්ථිති රාමුවට සාපේක්ෂව ඒකාකාර ප්‍රවේගයෙන් යන තවත් රාමු තියෙනවා නම් ඒවත් අපිට ගන්න පුළුවන් මොනවද? අවස්ථිති රාමු කියලා. නමුත් සාමාන්‍යයෙන් අපිට එන බොහෝ ගැටලු වල අපිට පොළොව තමයි ගන්න වෙන්නේ අවස්ථිති රාමුව කියලා. ඒක පොළොවට සාපේක්ෂ ප්‍රවේග තමයි සලකන්න ඕනේ. ඒකත් වැදගත්. මේ දේවල් පොඩි සරල දේවල් අපි ඔළුවේ තියාගන්න ඕන. ඊළඟට අපි බලමු මම කලිනුත් ගැටුම් කියන කතන්දරේ කිව්වා. ගැටුම් අපි කොලිෂන්ස් කියලා කියනවා. ගැටුම් කියන්නේ මොකද්ද? ගැටුමක් යනු වස්තු දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් අතර සාපේක්ෂව කුඩා කාලයකදී ඇතිවන අන්තර්ක්‍රියාවක්. ගැටුමක් කියන්නේ වස්තු දෙකක් හෝ වැඩි කීපයක් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වස්තු දෙකක් හෝ කීපයක්. ඒ වස්තු දෙකක් හෝ කීපයක් අතර පුංචි කාලයකදී සාමාන්‍ය පොඩි කාලයකදී සාපේක්ෂව කුඩා වෙනවා. අනිත් වැඩවලට සාපේක්ෂව මේ ගැටුම කියන ක්‍රියාවට ගත වෙන කාලය හුඟක් අඩුයි. පොඩි කාලයක්. ඒ පොඩි කාලයේදී ඇතිවන කිසියම් අන්තර්ක්‍රියාවක් තමයි ගැටුම කියලා කියන්නේ. අන්තර්ක්‍රියාවක්. ගැටුමේදී වස්තු එකිනෙකා අතර සමාන ප්‍රතිවිරුද්ධ බල ඇති වේ. ඒ ගැටෙනකොට ගැටෙන වස්තු අතර සමාන ප්‍රතිවිරුද්ධ බල ඇති වෙනවා. මේ බල සාමාන්‍යයෙන් ලොකු බල. ගැටුමකදී ඇති වෙන බල විශාල බල. ඒවා මේ ගැටෙන මොහොතේදී කියන්නේ ගැටුම ආරම්භයේදී බොහොම පුංචියට පටන් අරන් එකපාර වැඩි වෙනවා. ගැටුම ඉවර වෙනකොට ඒ ගැටුමේ මේක තද වෙලා තෙරපිලා නවතිනකොට ඒක පොඩි බලේ ලොකු බලයකට යනවා. අපි අර කියනවා ආවේගී බල කියලා. ඒ වගේ ගැටුම් වල ඇති වෙන ලොකු බල ආවේගී බල කියලා කියනවා. ඒ එකම බොහොම පුංචි කාලයක් ඇතුළත ඒක ආපහු අඩු වෙලා බිඳුව වෙලා යනවා. ඒතර ගැටුම ඉවරයි. ඒතර ගැටුම ඇති වෙන්නේ සාපේක්ෂව බොහොම පුංචි කාලයකට අපිට කියන්න පුළුවන් ඩෙල්ටා T කියලා. මම
මට මතකනේ අපි සාමාන්‍ය ඩෙල්ටා කෝර දාන්නේ පොඩි දෙයකට ඩෙල්ටා ටී කියන පොඩි කාලයකදී තමයි ගැටුමක් ඇති වෙන්නේ. ගැටුම ලොකු කාලයකදී ඇති වෙන්නේ නැහැ. හිතන්නකෝ වස්තු දෙකක් ගිහලා ගැටෙනකොට ගැටුම කියන ක්‍රියාව පුංචි කාලයකදී වෙන හින්දා තමයි ඒකේ වෙන හානියත් හුඟක් වැඩි පංගක් වෙලාවට නේද? වාහනයක් වේගෙන් ගිහිල්ලා ලයිට් කනුවක වදිනවා කියලා හිතන්න. කොච්චරලා යනවද වැඩේ ඉවර වෙන්න? හිතා ගන්නත් හම්බ වෙන්නේ නැහැ නේ. මෙහෙම කරනකොට වැඩේ ඉවරයි. තප්පර දශම ගානකදී ගැරිලා ඉවරයි. හැබැයි මේ තප්පර දශම ගානක කාලය තුල මෙතන එක පාර බිඳුවෙන් පටන් අරන් අධික ගානකට වැඩි වෙලා ආය අඩු වෙලා යන අන්තර්බල ඇති වෙනවා. මේ අන්තර්බල. අන්තර්බල කිව්වේ අර ගැටෙන පද්ධතිය ඇතුලේ තමයි එන්නේ. එතකොට එතන දැන් වාහනේකුයි ලයිට් කණුවයි ගත්තොත් පද්ධතිය වෙන්නේ ලයිට් කණුවයි වාහනේ. ලයිට් කණුවෙන් වාහනය මත ලොකු බල එනවා. ඒ හින්දා වාහනේ තැලිලා පොඩි වෙලා යනවා. වාහනෙන් ලයිට් කණුව මතත් ලොකු බලයක් එනවා. අර පොඩි කාලයක් තුල ඇති වෙලා නැති වෙන. එතකොට ලයිට් කණුවටත් අලාභයි, වාහනයටත් අලාභයි, බල ලොකුයි, බොහොම පොඩි කාලයකදී ඇති වෙන්නේ. හැබැයි ඒවා අන්තර්බල. මේ දෙකම අපි ගත්තොත් තනි වස්තුවක් විදිහට ලයිට් කණුවයි වාහනයයි පද්ධතිය හැටියට ගන්නවා නම් ඒ බල හැබැයි අන්තර්බල වෙනවා. දැන් මේ වගේ පොඩි කාලයකදී ඇති වෙන මේ ලොකු බල වලට අපි කියනවා ආවේගී බල කියලා. impulse forces කියනවා ආවේගී බල කියලා ඉවරලා. එතකොට මේක බලන්නකොට ගැටුමේදී වස්තු එකිනෙක අතර සමාන ප්‍රතිවිරුද්ධ බල ඇති වෙයි. මේවා වස්තු පද්ධතිය සැලකීමේදී අන්තර් බලයි. ඒකට ඒ ගැටෙන වස්තු ඔක්කොම එකක් විදිහට ගන්නවා නම් එක පද්ධතියක් විදිහට ඒවා අන්තර් බල. හරි? වන අතර මෙසේ කුඩා කාලයකදී ඇති වෙන ගැටුමෙන් නිපදුණු බල සාමාන්‍යයෙන් පද්ධතිය මත ඇති වෙන ඝර්ෂණය ආදී ප්‍රතිරෝධී බලවලට සාපේක්ෂව විශාලයි. දැන් මේ වස්තු අතර ඇති වෙනවා නම් වාතයෙන් එහෙම නැත්නම් මේ යම්කිසි පෘෂ්ඨයකින් ඇති වෙනවා නම් ඝර්ෂණ බල වගේ බල ඒවා මේ ඇත්තටම හුඟක් පොඩි බල වෙනවා මේ ගැටුමේදී ඇති වෙන අන්තර් බලයක්. ඒතර ගැටුමකදී ඝර්ෂණ වගේ බල වුණත් නොසලකා හරින්න පුළුවන් ඇත්ත කතාව. මොකද අර අන්තර් බල ආවේගී බල හුඟක් විශාල හින්දා. අප සලකන්නේ ගැටුමට මොහොතකට පෙර හා ගැටුමෙන් මොහොතකට පසු ප්‍රවේග නම්ද. මේ අපි කතා කරන මූලධර්මයේදී අපි ගන්න ගැටුමේදී ගැටුමට මොහොතකට පෙර ප්‍රවේගයි ගැටුමට මොහොතකට පසු ප්‍රවේගයි නම්ද ගැටුමෙන් මොහොතකට ගැටුමේදී ඇතිවන අන්තර් ක්‍රියා බල නැත්නම් ඉන්ටරැක්ෂන් ෆෝසස් කියලා කියන මේ බල බාහිර බල වලට සාපේක්ෂව ඉතා විශාලයි සැලකිය හැකි නම්ද එකී බාහිර බල නොමැතියි නොසලකා හැරිය හැකියි. ඒතර සාමාන්‍යයෙන් අපි ගන්නේ ගැටුමට මොහොතකට පෙර පද්ධතියේ කොටස් වල ප්‍රවේග. ඒ වගේම ගැටුමෙන් මොහොතකට පසු පද්ධතියේ කොටස් වල ප්‍රවේග. එතකොට මේ ගැටුම පවතින කාලයත් හුඟක් පොඩි නම් එතකොට අපිට ගන්න පුළුවන් අර පද්ධතිය මත එන අනිකුත් පොඩි ඝර්ෂණ වගේ බාහිර බල හුඟක් පුංචි කියලා නොසලකා හරින්න පුළුවන්. අර ගැටුමේදී තියෙන ආවේගී බල හුඟක් ලොකුයි. ඒකයි මෙතන කියන්නේ. ඊළඟට ගැටුමේදී අන්තර් බල වලට සාපේක්ෂව බාහිර බල නොසලකා හැරිය හැකි නම්ද මුළු පද්ධතිය සැලකීමේදී අන්තර් බල සමානව ප්‍රතිවිරුද්ධ උදාසීන වී යන බැවින්ද මෙවැනි ගැටුමකදී පද්ධතිය රේඛීය ගම්‍යතාවයේ සංස්ථිතික පවතින්නේ සැලකිය හැකියි. ඒතරක ගැටුම ඇති කරන කෑලි ඔක්කොම ටික එකට ගත්තාම බොහෝ වෙලාවට ගැටුම් කෑලි දෙකක් මුලක් වෙලාවට දෙන්නේ. ඒතර ගැටුම ඇති කරන කෑලි ඔක්කොම ටික එකක් විදිහට ගන්න පුළුවන් නම් පද්ධතියක් විදිහට ඒ පද්ධතිය මත දෙන බාහිර බලය එක්ක නැහැයි කියලාම ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ගා පුංචි කියලා ගන්න පුළුවන් නම් නොසලකා හරින්න පුළුවන් තරමට පොඩි නම් එහෙමනම් ඒ ගැටුමේදී ඇති වෙන ඔක්කොම අර ආවේගී බල ඔක්කොම අන්තර් බල වෙනවා. ඒතර පද්ධතියම ගත්තම මේවා සමාන ප්‍රතිවිරුද්ධ බල හැටියට පද්ධතිය ඇතුළෙම කැපිලා ගිහිල්ලා උදාසීන වෙලා යනවා. එතකොට මේ ගැටුම නිසා ඒ ගැටුමට සම්බන්ධ වූ පද්ධතිය මත කිසිම බාහිර බලයක් දෙන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. එහෙමනම් ඒ පද්ධතියේ තෝරාගත් දිශාවක් ඔස්සේ රේඛීය ගම්‍යතාවය සංස්ථිතිකයි කියලා ගන්න පුළුවන්. සංස්ථිතිකයි කියන්නේ ගැටුමට පෙර ඒ තෝරාගත් දිශාව ඔස්සේ එකී පද්ධතියේ ගම්‍යතාවය ගැටුමෙන් පසු ඒ තෝරාගත් දිශාව ඔස්සේම එකී පද්ධතියේ රේඛීය ගම්‍යතාවයට සමාන කරන්න පුළුවන්. ඒ ඕනනම් දිශාවක් තෝරගෙන ඒ එක පැත්තකට ලියන්න පුළුවන්. ඊට ලම්බක පැත්තටත් මේ මූල ධර්මය ලියන්න පුළුවන්. ගැටුමට පෙර ගම්‍යතාවය පද්ධතියේ සමානයි පද්ධතියේ ගැටුමෙන් පසු ගම්‍යතාවය. තෝරාගත් දිශාවක් ඔස්සේ. අන්න එක තමයි මේ කතන්දරේ. හැබැයි ඒ ගැටුමේදී පද්ධතිය මත බාහිර බලය දෙන්න බෑ. ගැටුමේදී උපදින අර මම කියපු පුංචි කාලයකදී ඇති වෙන ලොකු බල ඒ ගැටෙන පද්ධතිය ඇතුළෙම ඇති වෙන
අන්තර්ක්‍රියා බල වෙන්න ඕනේ එකිනෙක කැපිලා යන මුළු පද්ධතිය සලකනකොට. මම හිතන්නේ දැන් ඔබට තේරෙනවා ඇති කියලා. එතකොට ඒ වගේ එක දිශාවක් අරගත්තාම ගැටුමට පෙර පද්ධතිය ගම්මතාව ගැටුමෙන් පසු පද්ධතිය ගම්මතාවට සමාන ගන්න පුළුවන්. මෙන්න මේ රේඛීය ගම්මතා සංසිඳන මූල ධර්මයෙන් එන මේ මූල ධර්මය ගැටුම් සඳහා යොදන්න පුළුවන්. ගැටුම් කියන්නේ දිනදා ජීවිතේ අපි නිතර දකින නේද? අපිට අත්දැකීම් ලැබෙන යම්කිසි ක්‍රියාකාරකමක්. එවැනි ක්‍රියාකාරකම් ඕන තරම් තියෙනවා. අපි මිටියකින් ඇණයකට ගහනකොට නේද? අන්න එතන ගැටුමක්. ඒතර ඇණේට මිටියේ වදිනකොට ඇණේ චුට්ටක් ඇතුළට බහින එකපාරකදී ආයෙ ගහනකොට තව චුට්ටක් බහිනවා. ඒතර මේක ගැටිලා පොඩි වෙලාවක් තිබිලා ලොකු ආවේගී බලයක් අරගෙන ලීය පසා කරගෙන යනවා. අන්න ඒ වගේ ඒවා ගැටුම්. ඒ ගැටුම් වල ගම්මිතාව සංසිතික වෙන්නත් පුළුවන් පද්ධතිය නොවෙන්නත් පුළුවන්. ඒක බලන්න ඕනේ බාහිර බල යෙදෙනවද නැද්ද කියන එක අනුවයි. මම උදාහරණයකට කිව්වේ. වාහන දෙකක් ගැටෙන එක, වස්තු දෙකක් ගැටෙන එක. එතකොට දැන් අපි හිතමුකෝ අපි බාස්කට් බෝලයක් අපි කියන්නේ පැසිපන්දු කියලා. බාස්කට් බෝලයක් අපි බිම ගහනකොට අර බිම ගිහින් වදින මොහොතේ එතන ගැටුමක් එන්නේ. ගැටුමෙන් පස්සේ බෝලේ පොළා පයින්නවා. රබර් බෝලය. ඒතර ක්‍රිකට් බෝල් එකට අපි පිටෙන් ගහනවා. ඒ වදින මොහොතේ අන්න ගැටුමක් ඇති වෙනවා. නේද? අන්න මේ විදිහට අපිට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් එදිනදා ජීවිතේ. අපි ගැටුම් කියන මෙන්න මේ ක්‍රියාවලිය දකින්න. ඒතර මේවයි තියෙන වැදගත්කම මොකද්ද? එවැනි ගැටුම් ඇතිවන ක්‍රියාකාරකම් සඳහා අපිට මේ මූලධර්ම වලින් යම් දේවල් කියන්න පුළුවන්, හිතන්න පුළුවන්, අනාවැකි පළ කරන්න පුළුවන් විද්‍යාත්මකව හිතීම හරහා ඒ දේවල් වලට අපිට පුළුවන් ඒ දේවල් වලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකයි මේක තියෙන වාසිය වෙන්නේ. අපි මේක දැනගත්තාම. එතකොට අපි ගැටුමක් ගැන කියනකොට සාමාන්‍යයෙන් ගැටුම් වර්ග 3ක් තියෙන්න පුළුවන්. තුන් වර්ගයක ගැටුම් බලමු මොනවද කියලා. පළවෙනි වර්ගය තමයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම්. ගැටුමක තියෙනවා යම් ප්‍රත්‍යස්තාව. ඒ කියන්නේ ගැටුමක් ඇති වෙනහම ඒ වස්තු දෙකේ පෘෂ්ඨ තැලිලා පොඩි විරූපණයක් ඇති වෙනවා පුංචි කාලෙකදී. වෙනසක් ඇති වෙනවා පෘෂ්ඨවල නේ වදිනකොට. ආයේ ඒ ඇතුලේ තියෙන පදාර්ථය මෙහෙම ඇකිලිලා ගැටුමේදී ආයේ ඒ පදාර්ථය නැවත මුල් තැනට එනකොට ඇතුලේ නිකන් ප්‍රත්‍යාස්ත බල වගේ ඒවා ඇති වෙන්නේ. එහෙනම් මෙතන නිකන් මේ ප්‍රත්‍යාස්ත කියන වචනේ එන්නේ ඒකයි. දැන් රබර් බෝලේ බිම ගහනකොට රබර් බෝලේ බිම වැදෙන වෙලාවේ දැන් බලන්නකෝ දැන් මේ රබර් බෝලේ අපි වේගයෙන් පල්ලෙහාට ගහනවා. මේ බිම මේ ගැටුමට මොහොතකට පෙර. දැන් ගැටුමේදී ඇත්තටම මේ බෝලේ නිකන් මෙහෙම තැලිලා යනවානේ. බෝලේ යට වෙනසක් ඇති වෙනවා. මේ රූපය වෙනස් වෙනවා. බෝලේ චප්ප වෙනවා. එතකොට මෙතන මේ වගේ මේ ගැටුම මෙහෙම නේද? පොළොව මතත් බලය දෙනවා. පොළොවෙන් මේක මතත් බලය දෙනවා. අන්න ඒ බලය ආවේගී බලයක්. ඊට කොහොමද මොකද වෙන්නේ? මේක ආය අනිත් පැත්තට උඩ පයින්නවා. ආය අපි ඒකට කියනවා පොලා පයින්නවා කියලා. බෝලේ පොලා පයින්නවා. ආය බෝලේ උඩ එනවා. දැන් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ මෙන්න මෙහෙමයි. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකදී පද්ධතියේ රේඛීය ගම්‍යතාවයත් නියතව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. චාලක ශක්තියත් පද්ධතියේ නියතව තියෙනවා. ඒ කියන්නේ පද්ධතියේ ගැටුමට පෙර චාලක ශක්තිය පද්ධතියේ ගැටුමෙන් පසු චාලක ශක්තියට සමාන වෙනවා. ඒ කියන්නේ කිසියම් ගැටුමකදී ඒ ගැටුම ඇති කරන පද්ධතියේ චාලක ශක්තිය හානි වෙන්නේ නැත්තම් ඒතර ගම්මිතා සංස්ථේ මූල ධර්මයේ කොහොමද දෙනවා? චාලක ශක්තිය හානි වෙන්නේ නැති ගැටුමක් තියෙනවා නම් ඒක අපි සාමාන්‍යයෙන් කියනවා පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. ඒතර පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කිව්වොත් ඔයගලන්ට පුළුවන් කියන්න ගැටුමට පෙර රේඛීය ගම්මිතාව ගැටුමෙන් පසු රේඛීය ගම්මිතාවට සමානයි කියලා තෝරගත්ත පැත්තකට. ඒ වගේම කියන්න පුළුවන් ගැටුමට පෙර පද්ධතියේ චාලක ශක්තිය ගැටුමෙන් පසු පද්ධතියේ චාලක ශක්තියට සමානයි කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා දෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ගැටුම් වලදී ශක්තිය හානි වෙනවා. දැන් උදාහරණයක් ගමුකෝ ලයිට් කණුවක ගිහින් වාහනයක් ගැටෙනකොට අන්තිමේ මේ ලයිට් කණුව කඩාගෙන පෙරලා ගියත් චූටි කාලයකින් පස්සේ මේක නවතිනවනේ ඔක්කොම ටික. ඒ නවතුනකොට ගැටුමෙන් පස්සේ නවතිනවයි කියන්නේ චාලක ශක්තිය හානි වෙලා නේ. ලොකු ශක්තියක් හානි වෙනවා. මොනවා හැටියටද හානි වෙන්නේ? බල විස්ථාපනය වෙලා, කාර්ය කෙරිලා, කැඩිලා, බිඳිලා, තැලිලා, පොඩි වෙලා, විරූපන, භෞතික විරූපන පදාර්ථේ
ඒවට ශක්තිය යනවා. ඒ ලොකු තාපයක් උපදින්න පුළුවන්. ලොකු හඬක් ලොකු ධ්වනියක් උපදිනවා. ඩාන් ගාලා නේද ගැටුම් වලදී. අන්න එහෙම තාපය ඊළඟට පදාර්ථයේ ඇති වෙන වෙනස්කම් විරූපණ ඇදවීම පැලීම් පොඩිවීම ඊළඟට අනිත් අතට ධ්වනිය. මේ වගේ වෙනත් ප්‍රභේද බවට චාලක ශක්තිය පරිවර්තනය වෙනවා. අර වේගෙන් ආපු වාහනේ චාලක ශක්තිය තමයි අන්තිමට හානි වෙලා යන්නේ. ඒතට ඒක පූර්ණ ප්‍රත්‍යහස්ත ගැටුමක් නෙමෙයි. වාහනයක් ඇවිල්ලා ලයිට් කණුවේ ගැටිලා කඩාගෙන බින්දලා නැවතින එක පූර්ණ ප්‍රත්‍යහස්ත ගැටුමක් නෙමෙයි. ඒක ශක්තිය හානි වෙන චාලක ශක්තිය හානි වෙන ගැටුමක්. ශක්තිය නෙමෙයි. චාලක ශක්තිය වෙන ප්‍රභේද බවට පරිවර්තනය වෙනවා. පූර්ණ ප්‍රත්‍යහස්ත ගැටුම් වලදී චාලක ශක්තිය පරිවර්තනය වෙනවා නම් පරිවර්තනය වෙන්නේ තවත් චාලක ශක්තියක් බවට මිස පද්ධතිය චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් දැන් රබර් බෝලයක් තියෙනවා නම් හොඳට උඩ පනින බවුන්ස් වෙන්නේ. බවුන්ස් වෙනවා කියලා අපි කියන්නේ පොලා පනින. යම් රබර් බෝලයක් තියෙනවා හොඳට පොලා පනින. අපි මෙතනින් අතෑරියම මෙතනටම වගේ ආපහු පොලා පැනලා බවුන්ස් වෙලා උඩට එනවා නම් ඒක ආසන්න වශයෙන් පූර්ණ ප්‍රත්‍යහස්ත. ඒ කියන්නේ දැන් පූර්ණ ප්‍රත්‍යහස්ත ගැටුමක් තියෙනවා නම් මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕන. අපි හිතමු මෙතන මේ බිමක් තියෙනවා. හොඳ දැඩි බිමක්. බෝලයක් තියෙනවා. මේ බෝලයයි මේකයි අතර පූර්ණ ප්‍රත්‍යහස්ත ගැටුමක් නම් ඇති වෙන්නේ මේ බෝලය අතෑරියාම නිශ්චලතාවයෙන් අතෑරියාම ප්‍රවේගයකින් නෙමෙයි නිශ්චලතාවයෙන් අතෑරියොත් මේක වෙන්න එන වේගය වැඩි වෙලා ගිහිල්ලා බිම වැදිලා ගුරුත්වයෙන් හින්දා වේගය වැඩි වෙනවනේ. බිම වැදිලා ආයෙ උඩ පයින්නවා. කියමුකෝ. බවුන්ස් වෙනවා. පොලා පනිනවා. පොලා පැනලා ආයෙ මේක මුල තැනටම එනවා. ආයෙ මුල තැනටම එනවා. මෙතනටම ඇවිල්ලා තමයි නවතින්නේ. ආයෙ මේක පල්ලෙහාට යනවා. වැදිලා ආයෙ මෙතනටම එනවා. මොකද වෙන්න ඕනේ එහෙනම්? සදාකාලිකව මෙහෙම පැන තියෙන්න ඕනේ. පූර්ණ ප්‍රත්‍යහස්ත නම්. එහෙම වෙනවද? අපි අත්දැකීම් වලින් දැකලා තියෙනවා එහෙම වෙනවද? නැහැනේ. සාමාන්‍යයෙන් අපි රබර් බෝලයක් හොඳම රබර් බෝලයක් අතෑරියත් මොකද වෙන්නේ? මේක මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම උඩ ඉඳලා වැටිලා ඊළඟට ඔන්න උඩ පැනලා මෙහෙම වැටෙනවා. ආයෙ මෙහෙම වැටෙනවා. ආයෙ මෙහෙම වැටලා හොම වැටලා නවතිලා යනවා. පැන ගිහිල්ලා නේද? ඩඩ ගාලා එන්න හැම ගැටුමකදීම චාලක ශක්තිය හානි වෙලා ගින් අන්තිමේ බෝලේ නිශ්චල වෙනකම්ම මේක බවුන්ස් වෙනවා. පොලා පයින්නවා. එතකොට එක් ගැටුමේදී අපිට පේනවා යම් තරමකට චාලක ශක්තිය හානියක් වෙනවා. නේ? කියන්නේ ගැටුම් අප්‍රත්‍යස්ත ගැටුම්. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් නෙමෙයි. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් තියෙනවා නම් ඇත්තටම දැන් අපිට පුළුවන් නම් සපත්තු දෙකක් හදන්න. සපත්තු දෙකේ පතුල් දෙක අපිට පුළුවන් නම් රබර් වර්ගයක් හොයාගන්න මේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් ඇති කරන රබර් වර්ගයක් හොයාගන්න පුළුවන් නම්. ඇත්ත කතන්දරේ ලෝකේ තාම එහෙමම ද්‍රව්‍යයක් හොයාගෙන නැහැ. හොඳද? එහෙම එක හොයාගෙන අපි ඒ වගේ ද්‍රව්‍යයකින් සපත්තු දෙකක පතුල හදලා දැම්මොත් දාලා අපි උඩ පැන්නොත් එහෙම මොකද වෙන්නේ? බිම වැදුනම ආයෙ අපි අර පැනපු ගානටම උඩ යනවා. ආයෙ බිම වැදිලා ආයෙ ගානටම උඩ යනවා. ආයෙ බිම වැදිලා ආයෙ ගානටම උඩ යනවා. ඉතින් එහෙම දෙයක් හදාගන්න අමාරුයි. හැබැයි ස්වභාවිකව සෑහෙන දුරට පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් ඇති කරන යම් කිසි ද්‍රව්‍ය වර්ගයක් තියෙනවා. ඒ තමයි වායු. වායු අණු තියෙනවනේ මේ හුළඟේ මෙහෙට යන වායු අණු වාතයේ. උෂ්ණත්වය වැඩි වෙන්න වායු අණු ඕගොල්ලෝ දන්නවා අහඹු චලනය අහම්බෙන් වගේ ඔහේ පිළිවෙලක් නැති ගමන් මාර්ගවල හෙට මෙහෙට යමින් තියෙන වායු අණු. මේ වායු අණු භාජනයක ගිහින් ගැටුනහම අපි හිතමු මේ භාජනයක් ඇතුලේ මේ වායු අණු තියෙනවා කියලා. අපි ওই තාපය කොටසදී වායු ගැන කතා කරනකොට මේක අපි ඉගෙන ගන්නවා. මේවා එක එක පැති වලට යනවා මෙහෙම. ඔහේ යනවා. අපි ඒකට කියනවා අහඹු චලිතයක් කියලා. සසම්භාවී චලිතය කියලාත් කියනවා. ඔහේ යනවා රැන්ඩම් මෝෂන්. මේවා මෙහෙම මෙහෙ යනකොට ඒවා ගිහින් ඒවා එකිනෙකා එක්ක ගැටෙනවා. අණු වායු අණු එක අණුවක් තව අණුවක් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ වගේ මේ අණු ගිහිල්ලා මේ බිත්ති වල ගැටෙන්න පුළුවන්. ඒ ගැටුම් වලදී චාලක ශක්තිය හානි වුණොත් වායු අණු වල මොකද වෙන්න ඕනේ? අර බෝලෙට එන්න බෝලේ බවුන්ස් වෙලා ගිහිල්ලා පැනලා ගිහිල්ලා නැවතුණා වගේ වායු අණුත් නැවතුනොත් මොකද වෙන්න ඕනේ? එන්න වේගය අඩු වෙලා ගියොත් අන්තිමේ වායු අණු ටික භාජනයේ අඩියට වැටෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය අධික උෂ්ණත්වවලදී ඒක කවදාවත් වෙන්නේ නැහැනේ. අපි ගමු සෙන්ටිග්‍රේඩ් අංශක 30 කාමර උෂ්ණත්වයේ අපි භාජනයක් ඇතුලේ සාමාන්‍ය වාතය දාලා තියෙනවා කියලා. මේ වායු අණු යනවා, චලනය වෙනවා, ගැටෙනවා. බිත්ති එක ගැටෙනවා, එකිනෙකා එක්ක ගැටෙනවා.
ඒ ගැටුම් වලදී චාලක ශක්තිය හානි වුණොත් මොකද වෙන්න ඕනේ? එන්නේ ඒ වේගය අඩු වෙලා ගිහින් අන්තිමට ඔක්කොම අණු ටික අඩියේ වැටෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය අධික උෂ්ණත්වවලදී වායු අණු ඇති කරන ගැටුම් ආසන්න වශයෙන් පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා ගන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වෙන්න මේකේ සත්‍යතාව වැඩි වෙනවා. වායුවේ උණුසුම වැඩි වෙන්න ඒවැය ගැටුම් හුඟා දුරට පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් වෙනවා. එහෙම එතකොට ප්‍රායෝගිකව හුඟක් දුරට පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමට හිතන්න පුළුවන්. අපිට ලැබෙන උසස් පෙළ භෞතික විද්‍යාවේ ගැටුමක් වෙන්නේ වායු අණු අතර ගැටුම. අනිත් ඒවා දැන් අපිට යම් ගානක කිව්වොත් මේ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා අන්න එතකොට ඔයගොල්ලෝ ගන්න වෙනවා. ගැටුමට පෙර චාලක ශක්තිය ගැටුමෙන් පස්සේ චාලක ශක්තියට සමානයි කියලා. ඒ විදිහට සෛද්ධාන්තිකව මිසක් ප්‍රායෝගිකව හොයාගන්න අමාරුයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම්. හරිනේ? ඒ නිසා බොහෝ ගැටුම් මෙන්න මේ වගේ තත්වයක තියෙන්නේ. ඒවට කියනවා සාමාන්‍යයෙන් අප්‍රත්‍යස්ත ගැටුම් කියලා. අරවා perfectly elastic, මේවා inelastic. inelastic collisions කියලා කියන්නේ ඊතරම්ම පූර්ණ වශයෙන් ප්‍රත්‍යස්ත නෑ. යම් තරමකට ප්‍රත්‍යස්තයි. ඒ වගේම යම් තරමකට අප්‍රත්‍යස්තයි. එහෙම ගැටුම් නිකම් පොදුවේ කියන්නේ අප්‍රත්‍යස්ත ගැටුම් කියලා. අප්‍රත්‍යස්ත ගැටුම්. පූර්ණ ප්‍රත්‍යස්ත නෑ කියන එකයි තේරුම. දැන් මේ ගැටුම් වල පද්ධතියක් ගත්තාම වස්තු කීපයකින් හේතු පද්ධතියක් ගත්තාම ඒ පද්ධතියේ ගැටුම් වලදී ඇති වෙන බල අන්තර් බල කැපිලා යනවා නම් රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්මය දාන්න පුළුවන්. ඒ කියන්නේ ගැටුමට පෙර යම් දිශාවක් ඔස්සේ පද්ධතියේ ගම්‍යතාවය ගැටුමෙන් පසු ඒ දිශාව ඔස්සේම පද්ධතියේ ගම්‍යතාවයට සමාන කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේක අප්‍රත්‍යස්ත ගැටුමක් නම් ඒ ගැටුමේ චාලක ශක්තිය හානි වෙනවා. චාලක ශක්තියෙන් කොටසක් තාපය, ධ්වනිය, ඒ වගේ මොනවට හරි වෙන ප්‍රභේද බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒක අප්‍රත්‍යස්ත ගැටුමක්. එවැනි ගැටුමක අපිට ඕනම් පුළුවන් චාලක ශක්තිය හානිය හොයන්න. එවැනි ගැටුමක අපිට කියන්න බෑ ගැටුමට පෙර චාලක ශක්තිය ගැටුමෙන් පසු චාලක ශක්තියට සමානයි කියලා. අන්න එතකොට එහෙම ගැටුමකදී චාලක ශක්තිය හානි වෙනවා නම් පද්ධතිය. ඒ ගැටුම අප්‍රත්‍යස්ත ගැටුම. අප්‍රත්‍යස්ත ගැටුම. හරිනේ? ඒක තමයි මෙතන කියලා දෙන්නේ. ඊළඟට පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම එහෙමත් තියෙනවා. දැන් අර සාමාන්‍ය අප්‍රත්‍යස්ත ගැටුම් වල ශක්තිය කොටසක් හානි වෙනවා, කොටසක් ඉතුරු වෙනවා. දැන් බලන්නකො පූර්ණ ප්‍රත්‍යස්ත නම් ඔක්කොම චාලක ශක්තිය ඉතුරු වෙනවා, හානි වෙන්නෙම නැහැ. සාමාන්‍ය අප්‍රත්‍යස්ත ගැටුමක ශක්තිය කොටසක් හානි වෙනවා, කොටසක් ඒ විදිහටම තියෙනවා. හරිනේ? කොටසක් තියෙනවා චාලක ශක්තිය. දැන් පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක එතන මොකද අනිත් කෙලවර? ගැටුමේදී 100%ක්ම චාලක ශක්තිය හානි වෙනවා. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න එවැනි ගැටුමක් තියෙනවා. යම් ගැටුමකදී චාලක ශක්තිය 100%ක්ම හානි වෙනවා නම් ඒ ගැටුම පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා අපි කියන්නේ. එතකොට ගැටුමකදී පද්ධතියේ සම්පූර්ණ චාලක ශක්තියම ධ්වනිය, තාපය හෝ පදාර්ථ විරූපණය වැනි වෙනත් ප්‍රභේද සඳහා වැය වේ නම් එවැනි ගැටුමක් අපි කියනවා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක්. දැන් උදාහරණයක් ගමුකෝ. රබර් බෝලයක්, බාස්කට් බෝලයක්, ටෙනිස් බෝලයක් අපි උඩින් ඉඳලා පල්ලෙහාට ගැහුවොත් මොකද වෙන්නේ? බිම වැදුනම ආයෙ පයින්නවා. ඒක සාමාන්‍ය ප්‍රත්‍යස්ත ගැටුමක්. ඒ කියන්නේ ඒක යම් තරමකට චාලක ශක්තිය ඉතුරු වෙනවා. යම් හානියක් වෙනවා ප්‍රායෝගික ගැටුමකදී. නමුත් ඕගොල්ලෝ හිතන්නකෝ මැටි ගුලියක් තියෙනවා කියලා. මැටි ගුලියක්. මැටි ගුලියක් ඕගොල්ලෝ පොළොවට ගහනවා. ආයෙ පයින්නවද? බවුන්ස් වෙනවද? නෑ. මැටි ගුලිය චොක් ගාලා වැදෙනවා, විරූපණය වේ, ඇද වේ මැටි ගුලිය, සද්දයක් එයි චොක් ගාලා නේද? ඒක හැම්ම බිම හිටිනවා. කිසිම චාලක ශක්තියක් නැහැ ගැටුමෙන් පස්සේ. අන්න පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම. ඒතර අන්න ඒ වගේ කිසියම් ගැටුමකදී 100%ක්ම චාලක ශක්තිය හානි වෙනවා නම් ඒ වගේ ගැටුම් අපි කියනවා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් කියලා. එතකොට දැන් මේ ගැටුමක ප්‍රත්‍යස්ත, පූර්ණ ප්‍රත්‍යස්ත බව හෝ අප්‍රත්‍යස්ත බව හෝ පූර්ණ අප්‍රත්‍යස්ත බව තීරණය කරන යම්කිසි සාධකයක් තියෙනවා. ඒ සාධකේ රඳා පවතින්නේ මේ ගැටෙන ද්‍රව්‍යයන්ගේ ගතිගුණ මත. දැන් රබර් බෝලයක් නම් ඒක සාමාන්‍යයෙන් ප්‍රත්‍යස්ත ගුණයක් තියෙනවා නේ. ආයෙ පයින්නවා. චාලක ශක්තිය ගොඩක් ඉතුරු වෙනවා. ගැටුමේදී වෙන චාලක ශක්ති හානිය අඩුයි. ඉතින් ඒ වගේ ඒ
ඒක ද්‍රව්‍ය ගුණ මත ගැටෙන ද්‍රව්‍යයන්ගේ ගුණ මත රඳා පවතිනවා. මේ ගැටුම ප්‍රත්‍යාස්තද අප්‍රත්‍යාස්තද පූර්ණ ප්‍රත්‍යාස්තද පූර්ණ අප්‍රත්‍යාස්තද කියන එක. ඒ පදාර්ථයේ ගුණ ගැටෙන පදාර්ථයන්ගේ ගුණ මත රඳා පවතින යම් සාධකයක් අපි විද්‍යාව විස්තර කරනවා. ඒකට අපි කියනවා ප්‍රත්‍යගති සංගුණකය කියලා. coefficient of restitution කියලා අපි කියනවා. coefficient of restitution කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ප්‍රත්‍යගති සංගුණකය කියලා කියනවා යම් පෘෂ්ඨ දෙකක් අතර. ප්‍රත්‍යගති සංගුණකය කියලා කියන්නේ අපි E කියන අකුරෙන් ලියනවා. මෙන්න මෙහෙමයි. යම් වස්තු දෙකක් ගැටෙනවා කියලා හිතන්නකෝ. ගැටෙනකොට මේ වස්තු දෙක මෙහෙම ලං වෙනවනේ. මෙහෙම හරි එකක් හිමින් යනවා එකක් පස්සෙන් හයියෙන් පන්නගෙන ගිහිල්ලා හරි ගැටෙනවා. මේ ගැටෙන වස්තු දෙක අතර ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයක් තියෙනවානේ. ඒ කියන්නේ එකක් නැවතිලයි කියලා ගත්තොත් අනික ප්‍රවේගය මතක චලිතේ සාපේක්ෂ ප්‍රවේගය. ඉතින් මේවා සාපේක්ෂ ප්‍රවේගය මතක නැත්නම් ආයේ චලිතයේ කොටස බලන්න. ඒකේ වෙනම කොටසක් තියෙනවා සාපේක්ෂ චලිතය කියලා. එතකොට දැන් වස්තු දෙකක් මෙහෙම එකිනෙකා වෙතට ආවත් එකිනෙකාගෙන් ඉවතට ගියත් මේ දෙන්න ගැටෙන්න බෑ ලං වෙන්නේ නැතුව සාපේක්ෂව. එකකට සාපේක්ෂව අනික ලං වෙන්න ඕනේ. එතකොට ගැටුමට පෙර මේ දෙන්නගේ තියෙනවා ලං වීමේ ප්‍රවේගයක්. ලං වීමේ ප්‍රවේගය කියන්නේ ගැටුමට පෙර දෙන්න අතර සාපේක්ෂ ප්‍රවේගය. ඒ ලං වීමේ ප්‍රවේගයක් තියෙනවා. ඊළඟට ගැටුණා කියමුකෝ. ගැටුණාට පස්සේ මේ දෙක වෙන් වෙනවා. එතකොට ගැටුමෙන් පස්සේ තියෙනවා මේ දෙන්න අතර වෙන්වීමේ ප්‍රවේගයක්. ගැටුණාට පස්සේ වෙන්වීමේ ප්‍රවේගය කියන්නේ ගැටුණාට පස්සේ මේ දෙන්න අතර සාපේක්ෂ ප්‍රවේගය. දැන් මෙන්න මේ මම කියපු ගැටුමෙන් පසු තියෙන වෙන්වීමේ ප්‍රවේගය තියෙනවා නේද? වෙන්වීමේ ප්‍රවේගය. කියන්නේ ගැටුණාට පස්සේ මේ වස්තු අතර සාපේක්ෂ ප්‍රවේගය. ඉන්නේ ගැටුමෙන් පසු ඇතිවන සාපේක්ෂ ප්‍රවේගය නම් වෙන්වීමේ ප්‍රවේගය. ගැටුමට පෙර ඒවා අතර සාපේක්ෂ ප්‍රවේගය නම් ලංවීමේ ප්‍රවේගයට දරන අනුපාතය තියෙනවානේ. අනුපාතයට අපි කියනවා මේ පෘෂ්ඨ අතර මොකද්ද? ප්‍රත්‍යගති සංගුණකය E කියලා. බලමු මේක මෙතන අපි විස්තර කරලා තියෙනවා. දැන් බලන්න. දැන් මේ වස්තු දෙක ගැටෙනවා. මේ ගැටුමට මොහොතකට පෙර මේ U එක U2ට වැඩි වෙන්න ඕනේ. නැත්නම් මේක ගැටෙන්නේ නැහනේ. U එක විශාලයි U2. එහෙනම් මෙයාගේ වේගය වැඩි මෙයාකට වඩා. ඉතින් මේ හින්දා මෙයාව හඹාගෙන ගිහිල්ලා මෙයා ගැටෙනවා. ගැටුම මම මෙතන ඇඳලා නැහැ. ගැටුම මේ වගේ වෙයි. මේ දෙන්න මෙහෙම ගැටෙයි. ඒ ගැටෙන වෙලාවේ මේ දෙන්න අතර ඇති වෙනවා අර අපි කියපු ආවේගී බල ලොකු බල සමාන ප්‍රතිවිරුද්ධ බල ඒවා කැපිලා යනවා. ගැටුම මේ තියෙන්නේ. ගැටුමෙන් මොහොතකට පස්සේ මේ දෙන්න ආයේ වෙන් වෙලා යනවා කියලා හිතන්නකෝ. වැඩිලා. මේ වෙන් වෙන ප්‍රවේග වෙන්වීමට ලැබෙන ප්‍රවේග මේ වස්තු දෙකේ පෘෂ්ඨ අතර තියෙන පදාර්ථයේ තියෙන කිසියම් ගුණ මත රඳා පවතිනවා. ඒ ගුණානුව තමයි ප්‍රත්‍යගති සංගුණකය කියන මේ ඊ තීරණය වෙන්නේ මේ ගැටුම සඳහා. right. එතකොට දැන් ගැටුමෙන් පස්සේ මෙයා මේ පැත්තට v2 ප්‍රවේගයෙන් යනවා මෙයා මේ පැත්තට v1 ප්‍රවේගයෙන් යනවා. මේ ගැටුමෙන් මොහොතකට පස්සේ. එතකොට මේ දෙන්න අතර දැන් මේ දෙන්න ඊට පස්සේ වෙන් වෙනවා කියලා හිතන්නකෝ වෙන්වීමේ ප්‍රවේගයක් තියෙනවා. අන්න. එතකොට ගැටුමට පෙර ළඟාවීමේ ප්‍රවේගය කියන්නේ මේ b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය. කියන්නේ b නැවතිලා නම් a ගේ ප්‍රවේගය දැන් මේ එකම රේඛාව වෙන හින්දා b නැවතිලා නම් a ගේ ප්‍රවේගය වෙන්නේ මොකද්ද? මෙයා u2 ප්‍රවේගයෙන් යනවා නම් මෙයා u1 ප්‍රවේගයෙන් යනවා නම් මෙයා නවත්ත ගන්න මේ පද්ධතියට අපි අනිත් පැත්තට u2 ප්‍රවේගයක් දුන්නොත් එතකොට අන්න ඒක එනවා u1 ඍණ u2 නැත්නම් u2 ඍණ u1 කියලා එන්නේ. u1 ඍණ u2 නැත්නම් u2 ඍණ u1. මෙතන u1 ඍණ u2 මේකේ සංඛ්‍යාත්මක අගය ගත්තා නම් හරියි. ලකුණ බලන්න ඕනේ නැහැ සංඛ්‍යාත්මක අගය. ගැටුමෙන් පස්සේ වෙන්වීමේ ප්‍රවේගය වෙන්නේ ගැටුමෙන් පස්සේ මේ දෙන්න අතර සාපේක්ෂ ප්‍රවේගය විශාලත්වය විතරක් ගත්තා නම් ඇති. මොකද මේ ප්‍රත්‍යගත සංගුණකයට ලකුණක් නැහැ. ඒකකත් නැහැ. ලකුණකුත් නැහැ ඒකකත් නැහැ. ඉතින් ඒ හින්දා මේක නිකන් අනුපාතයක් විතරයි. එතකොට මේ ප්‍රත්‍යගත සංගුණකය කියන්නේ ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය නැත්තම් වෙන්වීමේ ප්‍රවේගය බෙදන්න ඕන ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයෙන් ඒ කියන්නේ ලංවීමේ ප්‍රවේගය. අන්න එහෙම බෙදුවා නම් අපිට එනවා මේ අනුපාතයට අපි කියනවා ප්‍රත්‍යගති සංගුණකය කියලා. ඕනම ගැටුමක් සඳහා ප්‍රත්‍යගති සංගුණකය සාමාන්‍යයෙන් උපරිම වෙන්න පුළුවන් එකයි.
ප්‍රත්‍යගත සංගුණක එකයි නම් ඒක පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක්. අර චාලක ශක්තිය හානි වෙන්නෙම නැති ගැටුමක්. එහෙම ගැටුමක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පේන්නේ මේ ප්‍රත්‍යගත සංගුණකය එකයි කියලා. ඒ කියන්නේ චාලක ශක්තිය හානි වෙන්නෙම නැත්තම් එවැනි ගැටුමක වෙන්වීමේ ප්‍රවේගයයි ලංවීමේ ප්‍රවේගයයි සමාන වෙනවා. එතකොට ඒ කියන්නේ වෙන්වීමේ ප්‍රවේගය ලංවීමේ ප්‍රවේගයෙන් බෙදුවොතින් එන්නේ එකයි. අනුපාතය එක වෙනවා. චාලක ශක්තිය හානි වෙන්නෙම නැහැ. මේකට මේක සමාන වෙනවා. මේ දෙක සමානයි අනුපාතය එකක් වෙනවා. දැන් මේ අනුපාතේ ඊළඟට වෙන්නේ එකට අඩු වෙන එකයි. සාමාන්‍ය අප්‍රත්‍යස්ත ගැටුම් වලදී මේ අනුපාතය එකට වැඩිය අඩු වෙනවා. එකට ළඟයි නම් ගැටුම හුඟක් ප්‍රත්‍යස්තයි. ප්‍රත්‍යගත සංගුණක එකට ළඟයි 0.9ක් නම් ප්‍රත්‍යගත සංගුණකේ 0.9ක් නම් සෑහෙන ප්‍රත්‍යස්තයි. 0.8ක් නම් ඊට අඩුයි. 0.5ක් විතර වෙනවා නම් ප්‍රත්‍යගත සංගුණකය භාගයට ප්‍රත්‍යස්ත ගැටුමක්. භාගයට ප්‍රත්‍යස්තයි. 0.2ක් එකක් වෙනකොට ටිකක් අප්‍රත්‍යස්ත පැත්තට ළඟයි. හුඟක් අප්‍රත්‍යස්තයි. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක ප්‍රත්‍යගත සංගුණකේ බිඳුව වෙනවා. කියන්නේ ලංවීමේ ප්‍රවේගයක් තිබුණාට වෙන්වීමේ ප්‍රවේගය බිඳුවයි. වෙන්වීමේ ප්‍රවේගයක් නැහැ. අර මැටි ගුලිය වැදුනාට පස්සේ වෙන් වෙන්නේ නැහැනේ පොළවේ. ඒතර පොළව තමයි එක වස්තුවක් වෙන්නේ ගැටුමට සම්බන්ධ වෙන අනික මැටි ගුලිය. ඇවිල්ලා වැදුනා චොක් ගාලා නැවතුණා. වෙන් වෙන්නේ නැහැ. වෙන්වීමේ ප්‍රවේගය බිඳුවයි. ලංවීමේ ප්‍රවේගයක් තිබුණා. ඒතර වෙන්වීමේ ප්‍රවේගය ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බිඳුව වුණාම 100%ක් චාලක ශක්තිය හානි වන පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් වලට ප්‍රත්‍යගත සංගුණකය බිඳුව වෙනවා. ප්‍රත්‍යගත සංගුණකය බිඳුව වෙනවා. එතකොට මේ අනුව රේඛීය ගැටෙන වස්තු දෙක සඳහා ප්‍රත්‍යගත සංගුණකය වන්නේ මොකද්ද? වස්තුන් අතර වෙන්වීමේ ප්‍රවේගයත් ලංවීමේ ප්‍රවේගයත් අතර අනුපාතයයි. මෙතන දෛශික වශයෙන් බලන්නේ නැතුව ලකුණ බලන්න එපා. ඇත්තටම හරියටම ලකුණු ගත්තොත් මෙතන ඍණ ලකුණක් එනවා. ඒ ඍණ ලකුණ මම දැම්මේ නැහැ භෞතික විද්‍යාව නිසා අපි මේ මාපාංක නැත්නම් සංඛ්‍යාත්මක අගයන් අතර අනුපාතය ගත්තා නම් හරි. එතකොට මේක තමයි ප්‍රත්‍යගති සංගුණකය කියන්නේ. ඒක ගැටුමක ප්‍රත්‍යස්ත ගුණයත් එක්ක සම්බන්ධයි. මෙතන කියනවා ප්‍රත්‍යගත සංගුණකේ හැම වෙලාවෙම එක්කෝ බිඳුවට සමානයි හෝ බිඳුවට වැඩි නැත්නම් එකට සමානයි හෝ එකට අඩුයි කියන ප්‍රත්‍යගත සංගුණකේ වෙනස් වෙන කීයයි අතරද? 0.1යි අතර. කවදාවත් ප්‍රායෝගික ගැටුමක ප්‍රත්‍යගත සංගුණකේ එකට වැඩි වෙන්නත් බෑ 0ට වැඩි අඩු වෙන්නත් බෑ. එතකොට ඔන්නෝම එකක් තියෙන්නේ. එතකොට E1 නම් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම්. E0 නම් පූර්ණ අප්‍රත්‍යස්ත සාමාන්‍ය අප්‍රත්‍යස්ත ගැටුමක E තියෙන 0.1යි අතර. E මෙතන තියෙන මේ E ගැටෙන පෘෂ්ඨවල පදාර්ථයන්ගේ භෞතික ගතිගුණ මත රඳා පවතිනවා කියලා මම කලින් කියපු විදිහට ඒක මෙතන කියලා තියෙනවා. හරි. ඊළඟට මේ ගැටුම් වල එන තවත් එකක් තමයි ගැටුම් පිපුරුම් දෙකේම ආවේගය හා ආවේගී බල. මම මේක දැනටමත් කිව්වා. ගැටුමකදී හෝ පිපුරුමකදී පොඩි කාලයක් තුල ඇති වෙන ලොකු බල වලට අපි කියනවා ආවේගී බල කියලා. ආවේගී බලය ලොකුම කියන්නත් බෑ. ආවේගී බලය සාමාන්‍යයෙන් පුංචි අගයකින් පටන් අරන් මොහොතකින් ඉතාධික බලයකට වැඩි වෙලා ආයෙත් බොහොම පුංචි කාලයකදී අඩු වෙලා යනවා. අන්න එහෙම එකක් වෙන්නේ. ඒත් ඒ වගේ බල තමයි මේ ආවේගී බල කියලා කියන්නේ. එතකොට දැන් ගැටුමක් වැනි හේතුවක් නිසා ගැටෙන වස්තු අතර කුඩා කාලයක් තුල ක්‍රියාත්මක වන බල නිසා ආවේගයක් උපදී. ආවේගී බල වෙනයි ආවේගය වෙනයි භෞතික විද්‍යාව. හොඳට මතක තියාගන්න. ආවේගී බලයි ආවේගයයි කියන්නේ දෙකක්. එතකොට ආවේගී බල කියන්නේ අර මම කිව්වපු ගැටුමකදී හෝ පිපුරුමකදී ඇතුලේ ඇති වෙන විචල්්‍ය බලය. පොඩි අගයක ඉඳලා ලොකු ගානකට වැඩි වෙලා ආය අඩු වෙලා යන විචල්්‍ය බලයක් තියෙනවානේ. ඒ බලය තමයි අපි ආවේගී බලය කිව්වේ. ආවේගය කියන්නේ ටිකක් වෙනස් එකක්. හරි? ආවේගයක් ඇති වෙනවා කියලා අපි කියනවා මේ පුංචි කාලයකදී ගැටුම් පිපුරුම් වලදී ඇති වෙන ලොකු බලහින්දා අර අපි කියපු ආවේගී බලහින්දා ආවේගයක් උපදිනවා කිව්වා. මොකද්ද ආවේගය කියන්නේ? ආවේගය කියන්නේ මෙන්න දැන් බලමුකෝ. සාමාන්‍යයෙන් ආවේගයක් ඇති වෙන්නේ ගැටුම පවතින ඉතා කුඩා කාලය තුලයි. දැන් ගැටුමක් පවතින පුංචි කාලයක් තියෙනවනේ. ඒ මුළු පුංචි කාලයේ ඇතුලේ වෙන දෙයක් තමයි අපි ආවේගය කියලා ගන්න. හොඳට හිමින් හිතමු.
ආවේගයක් කියන්නේ ඒක. ගැටුම ආරම්භ වන මොහොතේ බලය ඊතා කුඩා විය හැකි මුත් ක්ෂණයකින් මේ ඊතා අධික තත්වයකට වර්ධනය වීමම කිව්වා වගේ. මොහොතකින් අඩු වී යයි. අනේ ඒ ආවේගී බලය බිඳුවෙන් පටන් අරගෙන ලොකු වගේකට ගිහිල්ලා ආය අඩු වෙලා යනවා. සාමාන්‍ය ඒක තමයි ක්‍රමය සාමාන්‍යයෙන්. එතකොට මේ විචල්්‍ය බලයේ සාමාන්‍ය දැන් මේ ආවේගී බලය විචල්්‍යයක්. නියතවම තියෙන්නේ නැහැ. විචල්්‍යයක්. ඒ විචල්්‍ය බලයේ සාමාන්‍ය අපි අරගෙන සාමාන්‍ය ආවේගී බලය අරගෙන ඒ සාමාන්‍ය ආවේගී බලය ඒ බලය ක්‍රියාත්මක වෙච්ච පුංචි කාලේ ඩෙල්ටා T ගැටුම නැත්තම් පිපුරුම ඇති වුණු පුංචි කාලයක් තියෙනවනේ ඩෙල්ටා T කියන. අර එම කාලය තුල ඇති වෙන සාමාන්‍ය ආවේගී බලය අර පුංචි කාලයෙන් ಗುಣ කෙරුවොත් ඒ ගුණිතයට තමයි අපි කියන්නේ ආවේගය කියලා. එතකොට මොකක්ද ආවේගය කියන්නේ ආයෙ කල්පනා කරන්න. ගැටුමකදී ඇතිවන සාමාන්‍ය ආවේගී බලය. අර විචල්්‍ය බලයක් එන්නේ ඒකේ සාමාන්‍ය ගන්න ඕනේ. මධ්‍යස්ථය වගේ සාමාන්‍ය. අරගෙන ඒ සාමාන්‍ය ආවේගී බලය අපි වැඩි කරන්න ඕන. ඒ ගැටුම සිද්ධ වුණු පොඩි කාලයෙන්. ගැටුම සිදු වූ පොඩි කාලයෙන්. ඒ ಗುಣ කළොත් ඒකට අපි කියනවා මොකද්ද? ආවේගය කියලා. අන්න ඒකයි ආවේගය කියන්නේ. එතකොට මේ විචල්්‍ය බලයේ සාමාන්‍ය ගැටුම ක්‍රියාත්මක වූ කුඩා කාලෙන් ගුණ කිරීමෙන් ගැටුමේ මුළු ආවේගය ලැබේ. ආවේගයේ දෛශික රාශියක්. ආවේගයේ දෛශිකයක්. අර බලයේ පැත්තටම තමයි ආවේගෙත් තියෙන්නේ. ඒ බලයේ පැත්තටමයි ආවේගයක් තියෙන්නේ. මෙම ආවේගය නිසා එහි දිශාවට ඒට මුහුණ දුන් වස්තුවේ ගම්‍යතාවය වෙනස් වෙනවා. එතකොට පිපුරුමකදී හෝ ගැටුමකදී ඇති වෙන ආවේගී බල නිසා ඒකට මුහුණ දුන්නු වස්තුවේ ගම්‍යතාව වෙනස් වෙනවා. ආවේගී බලයක් නිසා. එතකොට දැන් මේ ආවේගී බලයයි ගම්‍යතාව වෙනස සම්බන්ධ කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ආවේගය I කියලා අපි කියනවා සාමාන්‍යයෙන්. I impulse ආවේගී බලය. I ආවේගය කියන්නේ එතකොට අර ගැටුමේදී උපදින විශාල බලයේ සාමාන්‍ය තියෙනවනේ. සාමාන්‍ය ආවේගී බලය වැඩි කරන්න ඕනේ ඒක ක්‍රියාත්මක වුණු කාලේ. හරිනේ? ක්‍රියාත්මක වුණු කාලේ. ඒක සංකේත වලින් ලිව්වොත් I ආවේගය කියන්නේ F average. F A කිව්වේ average කිව්වේ සාමාන්‍ය ආවේගී බලය. වැඩි කරනවා ඩෙල්ටා T වලින් ඩෙල්ටා T කියන්නේ ක්‍රියාත්මක වූ පොඩි කාලය. මේ තියෙන කාලය ඩෙල්ටා T. එතකොට වස්තුවේ මේක අර බලයට මුහුණ දෙන වස්තුවේ ගම්‍යතාව වෙනසට සමාන වෙනවා. ඒ වස්තුවේ ගම්‍යතාව වෙනසට වස්තුවේ ස්කන්ධය M නම් ගැටුම නිසා නැත්නම් පිපුරුම නිසා එහි ඇති වූ ප්‍රවේග වෙනස ඩෙල්ටා V නම් එයා ගම්‍යතාව වෙනස මොකද්ද? ගැටුම නිසා හෝ පිපුරුම නිසා ඇතිවන ගම්‍යතාව වෙනස M ඩෙල්ටා V නේ. M ඩෙල්ටා V. ඒතර මෙන්න මේ ගම්‍යතාව වෙනස මේ ආවේගයට සමාන වෙනවා. එන්න මේකයි වැඩේ එතකොට. සාමාන්‍ය ආවේගී බලය F average ඒක ක්‍රියාත්මක වූ පුංචි කාලයෙන් වැඩි කරපුවම අපිට එනවා ආවේගය කියලා අපි කියන්නේ. ආවේගය කියන්නේ බලයක් නෙමෙයි බලයක් කාලයකින් වැඩි කරපුවම එන එක. ඒකට නිව්ටන් තප්පර NS ආවේගයේ ඒකක වෙන්නේ නිව්ටන් වැඩි කිරීම තප්පර. මේක අර වස්තුවේ ගම්‍යතා වස්තුවේ මේ බලයට මේ ආවේගයට මුහුණ දුන් ස්කන්ධය M නම් ඒ ආවේගයට මුහුණ දීම නිසා මේ M නැමැති ස්කන්ධයේ ඇති වුණු ප්‍රවේග වෙනස ඩෙල්ටා V නම් මේ ප්‍රවේග වෙනස ඩෙල්ටා V නම් මේවා දෛශික. මේ ආවේගය කියන්නේ බලයේ මේ ආවේගී බලයේ දිශාවට තියෙන දෛශිකයක්. ඒ දිශාවට වස්තුවේ ඇති වෙන ගම්‍යතාව වෙනසට සමාන වෙනවා. ඒතර ගම්‍යතාව වෙනස කියන්නේ ස්කන්ධයේ වැඩි ආරම්භක ප්‍රවේගයත් අවසාන ප්‍රවේගයත් වෙනස මේ වෙනස තමයි ඩෙල්ටා V කියන්නේ. වෙනස ගන්න අවසාන එකෙන් මුලයක අඩු කරන්න ඕනේ හැම වෙලාවෙම. අවසාන එකෙන් මුලයක අඩු කරන්න ඕනේ. එතකොට මේ ගම්‍යතාව වෙනස ස්කන්ධයෙන් වැඩි කරපුවම මේ ප්‍රවේග වෙනස ස්කන්ධයෙන් වැඩි කරපුවම ගම්‍යතාව වෙනස එනවා වස්තුවේ ඒක ආවේගයට සමාන වෙනවා. එතකොට මෙන්න මේ තියෙන එක තමයි. මේ ආවේගය මෙතන තියෙන ඒතර ආවේගය. එනම් ආවේගය වෙන්නේ සාමාන්‍ය ආවේගී බලය වැඩි කිරීම ඒක ක්‍රියාත්මක වූ කාලය. ඒක සමාන වෙන්න ඕනේ බලයට මුහුණ දුන් වස්තුවේ ඇතිවන ගම්‍යතා වෙනසට. ඒ නිසා F average වැඩි කිරීම ඩෙල්ටා T සමාන වෙනවා M ඩෙල්ටා V වලට. මොකද මේ ඩෙල්ටා V කියන්නේ? දැන්
ආවේගයේ යෙදෙන්න පෙර මේ වස්තුවේ ප්‍රවේගය තමයි v1 කියන්නේ. m කියන ස්කන්ධයක්. දැන් මෙයා මත මේ ආවේගයේ යෙදෙන පොඩි ඩෙල්ටා t කාලයක්. මේ මොහොත තමයි ආවේගයේ යෙදෙන ආරම්භය. ආවේගී බලය අවසන් වෙනවා මේ පුංචි කාලෙ. මෙතන ඉඳලා මෙතනට ඩෙල්ටා t පොඩි කාලයක් තමයි යන්නේ. මේ කාලය තුල විතරයි අර සාමාන්‍ය ආවේගී බලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ආවේගී බලය ක්‍රියාත්මක වෙලා අවසන් වුණාම මේකේ ප්‍රවේගය v2 නම් මොකද්ද මේකේ ගම්‍යතා වෙනස වෙන්නේ ඩෙල්ටා t කාලය තුල ඇති වුණු mv2 ඍණ mv1 අන්තිම ගම්‍යතාවය මුල් ගම්‍යතාව අඩු කරන ගම්‍යතාව වෙනස වෙන්නේ. එතකොට mv2 ඍණ mv1 m එලියට ගන්න පුළුවන් m වැඩි කිරීම v2 ඍණ v1. එතකොට මෙතනින් එන්නේ මොකද්ද? fa සාමාන්‍ය ආවේගී බලය වැඩි කිරීම එක ක්‍රියාත්මක වූ කාලය සමාන වෙනවා m වැඩි කිරීම v2 ඍණ v1ට. එතකොට m වස්තුවේ ස්කන්ධයද v1 හා v2 ගැටුමට පෙර හා වස්තුවේ පසු පෙර හා පසු වස්තුවේ ප්‍රවේගද වේ. ඔන්නෝක තමයි ආවේගය කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් මේ ගැටුමක් ඇති වෙන්නේ පුංචි කාලයක් තුල නම් ඒ ඩෙල්ටා t කියන පුංචි කාලය තුල මේ කාලය සමග බලය ප්‍රස්ථාරගත කරොත් ආවේගී බලය මේ ගැටුම ඇති වෙන පුංචි කාලය තුල මෙන්න ආවේගී බලය වෙනස් වෙන විදිහට මම කිව්වා වගේ පොඩි ප්‍රමාණයකින් බිඳුවෙන් වෙන්න පුළුවන්. මෙතන තමයි ගැටුම ආරම්භය. මේ ගැටුමේ ආරම්භය. මේ ගැටුමේ අවසානය. මේ අතරතුර තමයි ගැටුම සිදු වෙන්නේ. මේක නිකන් තප්පරයකින් 1000න් පංගුවක් 10000න් පංගුවක් වෙන්න පුළුවන්. කාලේ හරි පොඩි. ඒ කාලය තුල එකපාර මේ ආවේගී බලය අධිකව වැඩි වෙලා ආය අඩු වෙනවා. ඉතින් සෛද්ධාන්තිකව මේකට ඕනම ප්‍රස්තාරයක් දෙන්න පුළුවන් ඕනම හැඩයක් තියෙනවා. ආවේගී බලයේ විචලනය පෙන්වන්න. හැබැයි ඒ විචලනය වන ආවේගී බලයේ මධ්‍යස්ථ බලය නැත්නම් ඇවරේජ් එක සාමාන්‍ය ගන්න ඕන සාමාන්‍ය ආවේගී බලය නැත්නම් මධ්‍යස්ථ ආවේගී බලයේ විදිහට. හරිනේ? දැන් ඇත්තටම මේ ප්‍රස්ථාරයේ ක්ෂේත්‍රඵලය ආවේගය කියලා පෙන්වන්න පුළුවන්. මොකද දැන් මේ උපරිම ආවේගී බලය මේක නම් Fmax කියන්නේ maximum impulse කියන එක නැත්නම් maximum impulsive force එක මේක. Fmax. මේ උපරිම එක දෙකෙන් බෙදුවොත් එනවා සාමාන්‍ය ආවේගී බලය. කියන්නේ අපි Fa කියලා කිව්වේ සාමාන්‍ය ආවේගී බලය මේ වැඩිම එකක් නෙමෙයි මේ බිඳුවක් නෙමෙයි. මේ වැඩිම එකයි බිඳුවයි එකතු කරලා දෙකෙන් බෙදුවම එනවා. යා. ඒතර මේක වැඩි කරොත් ආවේගය කියන්නේ මේ Fa සාමාන්‍ය ආවේගී බලය වැඩි කිරීම මේ කාලය. මේ ක්‍රියාත්මක වුණු කාලයනේ. එතකොට මේ Fa කියන්නේ මොකද්ද? උපරිම ආවේගී බලය බෙදීම 2 තමයි Fa කියන්නේ. මේක ඩෙල්ටා t වලින් වැඩි කළොත් අන්න එතකොට ආවේගය එනවා. දැන් ඔයගොල්ලෝ බැලුවොත් මේ සමීකරණයෙන් එන්නේ මේ ප්‍රස්ථාරයේ යටතේ ඇති ක්ෂේත්‍රඵලය. මොකද්ද මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය? මේ ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය මොකද්ද ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලය? භාගයයි ආධාරකය වැඩි කිරීම මේ ලම්බ කුස තමයි උපරිම ආවේගී බලය වෙන්නේ Fmax. F maximum. දැන් මෙතන මේ තියෙන්නේ මේක ක්ෂේත්‍රඵලය භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ කුස. දැන් බලන්න මේ අර උත්තරේම නැවිලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරයේ ක්ෂේත්‍රඵලය වෙන්නේ භාගයයි අර ඩෙල්ටා t බෙදීම 2 Fmax. ඒකමයි. එහෙනම් මේක සමාන වෙනවා ආවේගයට. එහෙනම් හොඳට මතක තියාගන්න කාලය සමග ආවේගී බලය නැත්නම් ලොකු බලයක් විචලනය වන ප්‍රස්ථාරයක් දුන්නොත් කාලය සමග බලයක විචලනය. ඒ ප්‍රස්ථාරය යටතේ ඇති ක්ෂේත්‍රඵලයෙන් ඔබට ගන්න පුළුවනි ආවේගය. ඒ කාලය තුල ඇති වුණ ආවේගය. එම ආවේගයට මුහුණ දුන් වස්තුවේ ගම්‍යතා වෙනසට මේක සමාන වෙනවා. මේ ක්ෂේත්‍රඵලය මේ ආවේගයට මුහුණ දුන් වස්තුවේ ඇතිවන ගම්‍යතා වෙනසට සමාන කරන්න පුළුවන් මේ පොඩි කාලය තුල. අන්න ඒකයි කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න කෙටි ප්‍රශ්න වලට එහෙම එනවා. ඒ නිසා රචනා ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕන.
අපි අපි උදාහරණයක් ගත්තොත් උදාහරණ වශයෙන් ක්‍රිකට් බෝලයක් පිත්තේ ගැටෙන කුඩා ඩෙල්ටා ටී කාලයේදී පිත්තෙන් බෝලය මත යෙදෙන බලයේ කාලය සමග විචලනය රූපය දැක්වෙන්නේ යයි සිතන්න. හිතන්න දැන් මේ රූපය පෙනෙන්නේ මේ තියෙන්නේ මේ ක්‍රිකට් පිත්තක්. මම බොහොම කෙටි සරලව මේක ඇඳුත් මේ තියෙන පිත්තක් කියලා හිතන්න. මේ පිත්තේ බෝලය වදිනකොට මෙතන වැදුන බෝලේ ගැටුම බෝලෙට ගැහුවාම බෝලේ වැදුනම පිත්තේ මෙතන මේ ගැටුම පටන් ගන්න වෙලාවක් තියෙනවා. ගැටුම චූටි වෙලාවක් තියෙනවා. ඉතා පුංචි වෙලාවක්. මේ පුංචි වෙලාව තප්පරකින් 10000න් පංගුවක් හරි කමන්නේ පොඩි වෙලාවක් තියෙනවා. ඒ ආරම්භයේදී බෝලය හා පිත්ත අතර ආවේගී බලය බිඳුවයි. හැබැයි මොහොතකින් ඒක බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙලා ලොකු වගයකට යනවා. ඒකම ඒක අඩු වෙලා බිඳුව වෙනවා. ඒතර අන්තිමේ මේ ආවේගය මේ ගැටුමේ මෙන්න මේ ක්ෂේත්‍රඵලයට සමාන වෙනවා. හරිද? ක්ෂේත්‍රඵලයට සමාන වෙනවා. දැන් මේ ක්ෂේත්‍රඵලය හොයාගත්තොත් ඒක තමයි මේ ගැටුමේ ආවේගය. ඒ ආවේගය සමාන වෙන්න ඕනේ දැන් මේ පිත්තෙන් ගැහුවම බෝලෙට බෝලේ ඇති වුණු ගම්‍යතා වෙනසට. ඒතර බෝලේ ආරම්භක ප්‍රවේගය අපි ගත්තොත් බලන්නකෝ. උදාහරණ වශයෙන් ක්‍රිකට් බෝලයක් පිත්තේ ගැටෙන ඩෙල්ටා ටී කුඩා කාලයකදී පිත්තෙන් බෝලය මත යෙදෙන බලයේ කාලය සමග විචලනයේ රූපය දැක්වෙන්නේ යයි අර රූපයේ පේන්නේ එක කියලා හිතමු. එතකොට විචලනය වන බලයේ සාමාන්‍ය Fmax බෙදීම 2යි. එතකොට ඒක ඩෙල්ටා ටී වලින් වැඩි කරොත් අපිට එනවා ආවේගය. එතකොට මේ ප්‍රස්ථාරය යටතේ තියෙන ක්ෂේත්‍රඵලය අර කතාවම තමයි කියන්නේ. මේ ඊළඟ රූපේ ගමු. ඔන්න දැන් මේ කතන්දරේ තියෙනවා. අපි උදාහරණයක් මේ ගන්න. දැන් ගැටුමට මොහොතකට පෙර මේ ක්‍රිකට් බෝලේ මේ බෝලේ M ස්කන්ධයක් තියෙනවා. මෙයා U ප්‍රවේගයකින් ඇවිල්ලා තියෙනවා. ඒතර ගැටුමට පෙර මෙයාගේ ගම්‍යතාව බැලුවොත් MU මේ පැත්තට. ගැටුමට පෙර ගම්‍යතාව මේ පැත්තට MU. බැට් එක මේ අතට එනවා. බැටෙන් ගහනවනේ බෝල්ට. හිමින් හරි හයියෙන් හරි තට්ටුවක් දානවා හරි නේ. බැට් එකත් ක්‍රියාත්මකයි. ඒතර පිත්ත ක්‍රියාත්මකයි. දැන් දෙන්න වැදුණු ගමන් බොහොම පොඩි කාලයක් මේ ගැටුම ටාර් ගාලා වැදුනා. ඔන්න ගැටුම වෙනවා. මේ ගැටුම සිද්ධ වෙන පොඩි කාලයක් තියෙනවා. ඒක තමයි ඩෙල්ටා ටී. ගැටුම ඩෙල්ටා ටී කියන කාලයක සිද්ධ වෙනවා. ඒ කාලේදී දැන් මේ ආවේගී බලය සාමාන්‍ය ආවේගී බලය මම F කියලා දාලා තියෙනවා. බෝලෙන් පිත්ත මත ඒක මේ පැත්තට එනවා. පිත්තෙන් බෝලය මත අනිත් පැත්තට එනවා. ඒ ආවේගය නිසා තමයි බෝලේ වේගයෙන් අනිත් අතට යන්නේ. එතකොට මේ ආවේගය අපි හොයාගත්තොත් ඒ කියන්නේ සාමාන්‍ය බලය බෝලය මත යෙදෙන ආවේගී බලය සාමාන්‍ය ආවේගී බලය මේ ඩෙල්ටා ටී පොඩි කාලයෙන් ගත වැඩි කරාම අන්න අපිට එනවනේ ආවේගය. ඒ ආවේගය සමාන වෙන්න ඕනේ මේ ගැටුම නිසා බෝලේ ඇති වෙන ගම්‍යතා වෙනසට. දැන් කොහොමද ගැටුම ඉවර වුණු ගමන් අර කාලයේ බිඳුව වුණු ගමන් මෙහෙම දැන් මතකනේ ප්‍රස්ථාරේ ගැටුණා ගම්‍යතාව එකපාර වැඩි වුණා බලය මේ බලය ආවේගී බලය උපරිමයකට ගිහිල්ලා නැති වුණා. ඒතර මේ පොඩි කාලය ඩෙල්ටා ටී මේ පැත්තේ අපි ගන්න කාලය. එතන මේ ක්ෂේත්‍රඵලය ගත්තොත් අපිට පුළුවන් නම් මේ ප්‍රස්ථාරය හොයාගන්න මේ වෙලාවේ මේ ක්ෂේත්‍රඵලය තමයි ආවේගය. ඉතින් ආවේගයයි කියන්නේ මේ තියෙන්නේ අර උපරිම බලය බෙදීම දෙක සාමාන්‍ය ආවේගී බලය වැඩි කිරීම ඩෙල්ටා ටී. මේක බෝලේ ඇති වෙන ගම්‍යතාව වෙනසට සමාන වෙනවා. මොකද මේ ආවේගය බෝලේ මත යෙදෙනවා බැට් එකෙන් මේ පැත්තට. හැබැයි ඒකම අනිත් අතට යෙදෙනවා බෝලෙන් බැට් එක මත අනිත් අතට. ඉතින් ඒක බැට් එක විසිරෙන්නේ නැති වෙන අල්ල ගන්න ඕනේ හයියටනේ. ඔහේ හරියට අල්ල ගන්න නැතුව ගැහුවොත් බෝලේ හෙට විසිරෙනවා බැට් එක මෙහෙට විසිරෙයි නේ. අපි හිත ගොම දකලා තියෙනවා ඕක නේද? ක්‍රිකට් මේ ක්‍රීඩාවල පොඟලට බැට් එක අනිත් පැත්තට විසිරෙන්නේ මිනිසුන්ගේ අතින්. එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් හයියෙන් අල්ලගෙන බැට් එක හරියට මේ ගැහුවම බැට් එක අතේ රඳව ගන්න පුළුවන් අනිත් පැත්තට මේක එන ගම්‍යතාවය නවත්තගෙන බෝලේ අනිත් පැත්තට යනවා. අවශ්‍ය බෝලේ යන එකනේ. හරි. එතකොට දැන් බෝලේ මේ ආවේගය සමාන වෙන්න ඕනේ බෝලේ ඇති වෙන ගම්‍යතාව වෙනසට.
ඒ කියන්නේ බෝලයේ ගැටුමට පසු ගම්‍යතාවයෙන් ගැටුමට පෙර ගම්‍යතාවය අඩු කරන්න. මොකද්ද බෝලයේ ගැටුමට පසු ගම්‍යතාවය? ගැටුමට මොහොතකට පසු ගම්‍යතාවය MB මේ පැත්තට. MB මේ පැත්තට තියෙන්නේ. ගැටුමට පෙර බෝලයේ ගම්‍යතාවය. ඒතර මේ බෝලය ගැටුමට මොහොතකට පෙර බෝලයේ ගම්‍යතාව තියෙන මේ පැත්තට. මේක MU. ඒක මේ පැත්තට තියෙන මේක අනිත් පැත්තට තියෙන. ඒතර ගම්‍යතා වෙනස වෙන්නේ අර MB වලින් අවසානයක MB මේ පැත්තට ඒකෙන් මේ MU අඩු කරන්න ඕනේ. හැබැයි මෙතන දෛශික දෙක දෙපැත්තකට තියෙන. පේනවද? දෛශික දෙක දෙපැත්තකට තියෙන. දැන් අපි මේ පැත්තට ආවේගී බලය ගන්නවා නම් ගම්‍යතා වෙනසත් මේ පැත්තට ගන්න ඕනේ. කොහොමද මේ දෛශිකයෙන් මේ දෛශිකය අඩු කරන්නේ? m අදිශයක් ඒක එළියට ගත්තාම මේ අතර තියෙනවා v මේ අතර තියෙනවා u. එතකොට මේ දෛශිකයකින් දෛශිකයක් අඩු කරන්න කොහොමද අඩු කරන්නේ? අඩු කරන දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරන්නේ. අඩු කරන දෛශිකය මේ පැත්තට තියෙන්නේ ඒක පැත්ත මාරු කරලා එකතු කරපුවම ඇත්තටම v ධන u කියලායි එන්නේ. මේ තියෙන අන්තිමේ බෝලයේ ඇති වෙන ගම්‍යතා වෙනස. එහෙනම් මේ ආවේගය සමාන වෙන්න ඕනේ බෝලයේ ඇති වෙන ගම්‍යතා වෙනසට. මෙතන ආවේගයේ ඒකක මෙතන රතු පාටින් දාලා තියෙනවා තප්පර නිව්ටන්. නිව්ටන් තප්පර තමයි ආවේගයේ ඒකක වෙන්නේ. එතකොට මෙතන දැන් උදාහරණයක් අපි ආපහු මේක පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල කෙටි ප්‍රශ්නයක් මම මේ අරන් තියෙන්නේ. කෙටි ප්‍රශ්නයක්. ඒ කෙටි ප්‍රශ්නේ මේ රූපය ඇඳලා දෙනවා. කිලෝග්‍රෑම් 0.15ක ස්කන්ධයක් ඇති ක්‍රිකට් බෝලයක් පිත්තෙන් පහර වැදීමට පෙර තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒතර පිත්තේ වදින්න ඉස්සෙල්ලා මේක එනවා තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන්. පිත්තේ වැදී පවතින සුළු කාලය තුල පිත්තෙන් බෝලය මත යෙදෙන බලය කාලය සමග විචලන ආකාරයේ රූපයේ දැක්වේ. අන්න. ඒතර ගැටුම පිත්තේ බෝලේ ගැටෙන එක ආරම්භයේදී මේ බලය ආවේගී බලය බිඳුවයි. ඒක ශීඝ්‍රයෙන් වැඩි වෙනවා ලොකු බලයකට පේනවද? නිව්ටන් 13500කට පොඩි කාලයකදී ටක් ගාලා වැඩි වෙලා ආයෙ අඩු වෙලා යනවා ටික වෙලාවකින් ඉවරයි. මෙතන එනකොට දැන් ගැටුම ඉවරයි. ගැටුම සිද්ධ වුණු කාලය මේ තියෙන්නේ. තප්පර 1000න් එකයි. 0.001 තප්පර. අන්න මම කිව්වේ බොහොම පොඩි කාලයක් ප්‍රායෝගිකව ගත්තොත්. හරි. එන්න ඒක තියෙන මෙහෙම. බෝලය ප්‍රතිවිරුද්ධ දිශාවට පොළාපයින්නවා. එතන මේ ගහපුවම ආපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට පොළාපයින්නවා. පොළාපයින් කියන්නේ බවුන්ස් වෙනවා විසිරලා යනවා. පොළාපනින් නම් ගැටුමෙන් මොහොතකට පසු බෝලයේ ප්‍රවේගය සොයන්න. ගැටුමෙන් මොහොතකට පසු බෝලයේ ප්‍රවේගය සොයන්න. එතන මේ උදාහරණයක්. දැන් මෙන්න මෙතන ඇඳලා තියෙනවා මේක පිත්ත කියලා හිතන්න. ඔන්න පිත්ත. පිත්ත මේ පැත්තට එනවා. මේ ගැටුමට මොහොතකට පෙර බෝලය මේක දීලා තියෙනවා බෝලයේ ස්කන්ධය අපිට. බෝලයේ ස්කන්ධය 0.15 කිලෝග්‍රෑම්. 0.15 කිලෝග්‍රෑම්. ඒතර මේ බෝලය මේ ඇවිල්ලා මේ ගැටුමට පෙර. ඒ ගැටුමට පෙර ගම්‍යතාව තියෙන්නේ මේ පැත්තට. මෙන්න ගැටුම මේක බොහොම පොඩි කාලයයි තියෙන්නේ. මොකද්ද කාලය? 0.001 තප්පර. තප්පර 1000න් එකක් තුල ගැටුම කියන බෝලේ යම් තරමකට වෙනස් වෙලා විරූපණ වෙලා වැදිලා තැලිලා පොඩ්ඩක් ආයේ බෝලේ ප්‍රකෘති තත්ත්වයට එනවා. පොඩ්ඩක් විකෘති වෙලා ප්‍රකෘති තත්ත්වයට එනවා. ප්‍රත්‍යස්ත ගුණයෙන් හින්දා. ඊට පස්සේ තමයි පැනලා යන්නේ අනිත් අතට. මෙන්න ගැටුමෙන් මොහොතකට පස්සේ බෝලේ ඔන්න වේගෙන් අනිත් පැත්තට යනවා. වේගෙන් අනිත් පැත්තට යනවා. එතකොට අපි මේ සමීකරණය දාන්නේ I ආවේගය සමානයි ගම්‍යතා වෙනස. ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. මොකද්ද මේකේ ආවේගය? අර ප්‍රස්ථාරය යටතේ තිබුණු ක්ෂේත්‍රඵලයනේ. මේකේ ක්ෂේත්‍රඵලය. මොකද්ද මේකේ ක්ෂේත්‍රඵලය? ප්‍රස්ථාරයේ ක්ෂේත්‍රඵලය එන්නේ භාගයයි ආධාරකය. ආධාරකේ 0.001. වැඩි කිරීම ලම්බක උස. මෙතන ලම්බක උස වෙන්නේ 13500යි.
මේක තමයි ආවේගය. මේ තියෙන සාමාන්‍ය ආවේගී බලය මේ උපරිම බලය බෙදීම 2 F max බෙදීම 2 කියලා තිබුණේ. ඒක තමයි මේ තියෙන්නේ. ඒක වැඩි කරනවා 0.001. ඒතර කීයද එන්නේ? මේක 0.001කින් අඩු කරවම මේ දශම ස්ථාන 3ක් අඩු වෙලා 13.5 බෙදීම 2යි. ආවේගය. මේක ආවේගයට සමානයි. නිව්ටන් තප්පර. මේක තමයි ආවේගය වෙන්නේ. I. මේක තමයි ආවේගය. මේ ආවේගයේ බෝලය මත තමයි යෙදෙන්නේ. එතකොට දැන් මේ රූපෙට ගත්තහම මේ තියෙන්නේ ගැටුම නිසා මේ තියෙන 13යි මෙතන මම මේක ලොක් කරලා ලියන්න මේ මුද්‍රණලා තියෙන පොඩියට 13.5 බෙදීම 2යි තප්පර නිව්ටන් කියන ආවේගයක් බෝලය මත යෙදෙනවා. මේක බෝලයේ ගම්ම්‍යතාව වෙනසට සමාන වෙන්න ඕන. මේ ආවේගය නිසා බෝලය මත මේ ආවේගය මේ අතට එනවා මේ පොඩි කාලය තුල මේ අතට මේ ආවේගය එනවා I. ආවේගය නිසා බෝලයේ ගම්ම්‍යතාව වෙනස් වෙනවා. ඒතර ගැටුමට මොහොතකට පස්සේ බෝලය අනිත් අතට වේගයෙන් යනවා. ඒතර මේ ආවේගය සමාන වෙන්න ඕනේ බෝලයේ ඇති වෙන ගම්ම්‍යතාව වෙනසට. ඒක කොහොමද අපි කරන්නේ? බෝලය මම මෙතන ආපහු ලොකෝට ලියන්නම් මේක. මෙන් පොඩ්ඩක් බලමුකෝ දැන් මේ බෝලයේ ගැටුමට පෙර මේ පැත්තට එමින් තිබුණේ 20ක ප්‍රවේගයෙන්. හරි බෝලයේ ස්කන්ධය 0.15යි කිලෝග්‍රෑම්. මේ ගැටුමට පෙර මොහොතකට පෙර. ගැටුමෙන් මොහොතකට පසු මේක මේ අතට යනවා v කියන ප්‍රවේගයෙන්. එතකොට ගම්ම්‍යතාව වෙනස මොකද්ද බෝලයේ ඇති වුණු? අවසාන ගම්ම්‍යතාවය m2 කියන්නේ mv මේ පැත්තට. ආරම්භක ගම්ම්‍යතාව කැපිටල් M1 කිව්වොත් ඒක තියෙන්නේ කොයි පැත්තටද? M1 කියන්නේ මේකේ ස්කන්ධය මම දැන්ට M කියලා දාන්නම්. MU එක තියෙන අනිත් පැත්තට. මෙහෙටනේ බෝලේ එන්නේ. ගම්ම්‍යතාව වෙනස M ඩෙල්ටා V කියන්නේ අවසාන ගම්ම්‍යතාවෙන් ඒක මේ පැත්තට තියෙන්නේ. අඩු කරන්න ඕන මුල් ගම්ම්‍යතාවය දෙන අනිත් පැත්තට. මේක වර්ධ ගත්තොත් කොච්චර දරන් හිටියත් වැඩේ වර්ධිනවා. මේ අවසාන ගම්ම්‍යතාවයයි මුල් ගම්ම්‍යතාවයයි දෛශික දෙක සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවලට තියෙනවා. ඒතර ගම්ම්‍යතාව වෙනස ගන්නකොට දෛශික විදිහට අඩු කරන්න ඕන. අවසාන එකෙන් මුල එක අඩු කරන්න ඕනේ දෛශික වශයෙන්. අන්න ඒකයි වැඩේ. ඒ කියන්නේ මොකද්ද? MV ඍණ MU මේකේ V තියෙන්නේ මේ පැත්තට බෝලේ වැදුනට පස්සේ ඒ අතට යන්නේ බෝලේ වදින්න පෙර මේ අතට එන්න. එතකොට ඔන්න ඔහොමයි එන්නේ. මේකෙන් මේක අඩු කරන්න දෛශිකය මේ අඩු කරන්න ඕන දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරන්න ඕනේ. මේ මම දෛශිකවල මුල පාඩම් වල කියලා දුන්නා. ආයෙ බලන්න දෛශික පාඩම් වගේ. තා පැහැදිලිව මේවා කියලා දීලා තියෙනවා. කිසි තැනක අඩුපාඩුවක් ඉතුරු වෙන්නේ නැහැ. හරියට ඔක්කොම ටික බලන් ආවොත්. දෛශිකවල බලන්න දෛශිකයකින් දෛශිකයක් අඩු කරන හැටි මම කියලා දීලා තියෙනවා. අඩු කරන්න ඕන දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරන්න කියලා. එච්චරයි. හරි ලේසි. එතකොට ඒ අනුව මේ ගම්ම්‍යතාව වෙනස බෝලේ ඇති වුණා අපිට එනවා M V ඍණ U. එතකොට මේ පැත්තට V මෙහෙමනම් මේක එකතු කරන්න ඕන අනිත් පැත්තට පැත්ත මාරු කරලා එකතු කරා නම් හරි. පැත්ත මාරු කරලා එකතු කරා නම් හරි. දැන් එතකොට ආවේගය අපි හොයාගන්න තියෙන්නේ. ආවේගය කියන්නේ මෙන්න මේ සමීකරණය දාන්න. ඒතර I සමානයි m ඩෙල්ටා v. ආවේගය අපි හිව්වර ප්‍රස්ථාරයට තිබුණු ක්ෂේත්‍රඵලය මතකද? 13.5 බෙදීම 2. m කියන්නේ බෝලයේ ස්කන්ධය 0.15 කිලෝග්‍රෑම්. ඩෙල්ටා v කියන්නේ දැන් අපිට හොයන්න තියෙන ගැටුමෙන් පස්සේ පොළාපයින් ප්‍රවේගය v. ධන මෙතන u 20යි. බෝලේ වදින්නේ 20ක ප්‍රවේගයෙන් කියලා දීලා තියෙනවා. එතකොට කොහොමද එන්නේ? දැන් ඒ අනුව 13.5 සමානයි
මේ පැත්ත අපි දෙකෙන් වැඩි කරමුකෝ. දෙවරක් 0.15 කියන්නේ 0.3යි. v ධන 20. එතකොට මේ පැත්ත අපි 0.3ෙන් බෙදන්නේ කොහොමද? 135 බෙදීම 3. 135 බෙදීම 3 සමානයි v ධන 20. මොකක්ද 135 3ෙන් බෙදුවම 3 වරක් 4යි. මෙතන එකක් ඉතුරුයි 15 3 වරක් 45යි මේක. මේක සමානයි 45. බලන්න හරිද කියලා? 135 3ෙන් බෙදුවම එන්නේ 3 වරක් 4යි එකක් ඉතුරුයි 5යි 45යි. එහෙනම් v ධන 20 කියන්නේ 45යි. එහෙනම් ගැටුමෙන් පස්සේ පිත්තෙන් බෝලය පොලා පනින ප්‍රවේගය කීයද? 45 රින 20 25යි තප්පරයට මීටර කියලා එනවා. 25යි තප්පරයට මීටර. එතකොට මේක තමයි මෙතන මම සම්පූර්ණයෙන් හදලා තියෙන උදාහරණයක් විදිහට මේ තියෙන මේ v මේ පැත්තට v මේ 20 අනිත් පැත්තට තියෙන්නේ. ඒ ගැටලුව ඉතා පැහැදිලිව මෙතන හදලා තියෙනවා. ඔයගොල්ලන් මේක සටහන් කරගත්තොතින් මේ තිරේ නවත්තලා ටික වෙලාවක් මේක ලියාගෙන හදලා බලන්න. මේක හැබැයි මතක තියාගන්න පහුගිය විභාග ප්‍රශ්නවල පත්තරවල කෙටි ප්‍රශ්න. ඔයගොල්ලන්ට මොහොතකින් ලියා ගන්න පුළුවන් වෙන අර සමීකරණය. වැඩේ දන්නවනම් ටක් ගාලා ප්‍රස්ථාරයේ ක්ෂේත්‍රඵලය ලිව්වා භාගයයි 0.01 ආධාරකය වැඩි කිරීම ලම්බක උස 13500 සමානයි බෝලේ ස්කන්ධය 0.15 m වාරයක් v ඍණ u. එතකොට v ඍණ u වල u ධන වෙනවා. අන්තේ v ධන u වෙනවා පැත්තමාන. ඒක සමීකරණ එකපාර මොහොතෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සුළු කරපුවම නිකම් වෙනවා බෝලය ආපහු පොලා පනින ප්‍රවේගය තප්පරයට මීටර 25යි කියන උත්තරේ. එතකොට මේ විදිහට ගැටුම් සම්බන්ධ විවිධ ගැටලු අපිට එන්න පුළුවන්. අපි ගණන් ගොඩක් හදනවා. එතකොට ඔබට හොඳට මේක තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක කරන්නේ කියලා. ඊළඟට ගත්තොත් පිපිරීම. දැන් අපි තුම යම්කිසි දෙයක් තිබිලා කෑලි වලට පිපිරලා යනවා. මෙන්න මේ වගේ. මේ වස්තුව මෙහෙම තියෙනවා නිශ්චලව තියෙනවා මේ වස්තුව. මේකේ කිසිම ප්‍රයෝගයක් නැහැ කිසි පැත්තකට බිඳුවයි. මේක ස්කන්ධය කිලෝ 5යි කියමුකෝ. 5 කිලෝ. දැන් මේක පිපුරුමකට භාජනය වෙනවා කියලා හිතමු. කෑලි දෙකකට කියමු ලේසියට කැඩෙන්නේ. එක කෑල්ලක් කිලෝ 2යි. අපිට කියනවා මේක විසිනවා කියලා හරියටම මෙන්න මේ පැත්තට 3ක ප්‍රවේගයෙන්. මේ පිපුරුමට පෙර මේ තියෙන පිපුරුමෙන් පස්සේ පිපිරලා කෑලි දෙකකට මේක කැඩලා යනවා. ලේසිම විදියක් හිතමු. කෑලි දෙකකට කැඩෙන්නේ. ඒතර කිලෝ 2ක් මේක ඉතුරු කෑල්ල කිලෝ 3යි. මෙන්න මේ කෑලි දෙකට කැඩලා යනවා. දැන් මෙයාට අනිවාර්යෙන් බලන්න මේ පිපුරුමට පෙරගම්මිතාවේ බිඳුවයිනේ. පිපුරුමට පෙරගම්මිතාව බිඳුවයි. මේක පිපුරුමෙන් පසුගම්මිතාවට සමාන වෙන්න ඕනේ. ඒතකොට මෙයා මේ පැත්තට සාමාන්‍යයෙන් පිපුරුමට පෙර ගම්මිතාව බිඳුව නම් පිපුරුමෙන් පස්සේ මෙයාට ගම්මිතාවයක් ලැබුණා නම් අරයාගේ ගම්මිතාවෙන් මේක උදාසීන වෙලා කැපිලා යනවා. ඒතර එයා හරියටම මෙයා විසි වෙච්ච පැත්තට විරුද්ධ පැත්තට තමයි විසි වෙන්නේ. ඒතර මෙයාගේ ප්‍රවේගය විසි වෙන u කියලා ගත්තොත් අපිට ඒක හොයන්න කියනවා. දැන් මේ පිපුරුමේදී මේ පිපුරුමට පෙර මේ පිපුරුමෙන් පසු දැන් පිපුරුම සිද්ධ වෙන වෙලාවේදී මේ පිපුරුම සිද්ධ වෙන වෙලාවේදී මේ කෑලි දෙකට කැඩෙන වෙලාවේදී මේක මේ දැන් රසායනික ද්‍රව්‍ය වෙඩි බෙහෙත් ඒ වගේ දෙයකින් පුපුරන්නේ මේක ඇතුලේ මේ එකිනෙක අතර ලොකු ආවේගී බල ඇති වෙනවා. හැබැයි මේ ආවේගී බල සමානයි ප්‍රතිවිරුද්ධයි. ඒ හින්දා ඒවා කැපිලා යනවා. එකට එකක් සමාන ප්‍රතිවිරුද්ධ හින්දා ආවේගී බල කැපිලා යනවා. මේ වගේ. මේ පිපුරුමට පෙර මේ පිපුරුමෙන් පසු. දැන් මේ පිපුරුමේදී කිසිම බාහිර බලයක් දෙන්නේ නැහැ. ඔක්කොම රසායනික ද්‍රව්‍ය ඇතුලේ තමයි මේ ස්ෆෝටනය සිද්ධ වෙන්නේ. ඒක ඇතුලේ තමයි කෑලි දෙක කැඩලා යන්නේ පිපුරුමින්ද. ඒතර ඒවා සමාන ප්‍රතිවිරුද්ධ අන්තර් බල හින්දා මේ පිපුරුමේදී පද්ධතිය මත කිසිම බාහිර බලයක් දෙන්නේ නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ගම්මිතාව සංස්ථිතිකව තියෙනවා මේකේ. එහෙනම් මේකේ පිපුරුමට පෙර ගම්මිතාව පිපුරුමෙන් පසු ගම්මිතාවයට සමාන වෙන්න ඕනේ. මොකද්ද පිපුරුමෙන් පෙර ගම්මිතාව? බිඳුවයි.
අපි මේ පැත්තට දැන් දිශාවත් තෝරගෙන ලියන්න ඕනේ. මේ පැත්තට කිසිම පැත්තකට ප්‍රවේගයක් නැහැ පිපුරුමට පෙර මේ වස්තුවේ පිපුරුමට පෙර මේ ගම්‍යතාව බිඳුවයි. පිපුරුමෙන් පසු ගම්‍යතාව මොකද්ද? මේක දැන් අපි මේ පැත්තට දෛශික ධන කිව්වොත් මෙයාගේ ගම්‍යතාව ඍණ වෙනවා. ගම්‍යතාව කියන්නේ ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය. ඒතර පිපුරුමට පසු ගම්‍යතාවේ මේ කෑල්ලේ 6යි. මේ කෑල්ලේ 6යි මේ පැත්තට. ඒකෙන්ද ඍණ කියලා දාපු. මේ පැත්ත ධන කියලා ගත්තොත් මේක ඍණ වෙනවා. මේ පැත්තට මේක අපි ලකුණු කරලා තියෙන හින්දා ඒක ධන කියලා ගන්න වෙනවා 3u. අන්න. දැන් මොකක්ද දෙන්නේ 3u කියන්නේ 6යි. එහෙනම් u මේ ලකුණු කරලා තියෙන පැත්ත හරි u වලට ධන උත්තරයක් එන්නේ. u කියන්නේ එතකොට 6 බෙදීම 3 2යි ms ඍණ 1. අන්න ඒ වගේ පිපුරුම් වලදී ඇතිවන අන්තර් බල ආවේගී බල ලොකු බල හැබැයි ඒවා මේ පිපුරුමෙන් පසු ලැබෙන කෑලි ඔක්කොම එක පද්ධතියක් විදිහට ගන්නවා. දැන් මෙතන පද්ධතිය කියන්නේ මෙතන නම් පද්ධතිය මේ තනි වස්තුව පුපුරන්න පෙර මේ පැත්තේ ඒක කෑලි දෙකකට කැඩුණා නම් කෑලි දෙකම ගන්න ඕන පද්ධතිය හැටියට. එහෙම වුණාම අර පිපුරුමේ එන බල අන්තර් බල වෙනවා. ඒවා නිව්ටන්ගේ තුන්වන නියමය අනුව සමාන ප්‍රතිවිරුද්ධ ආවේගී බල කැපිලා යනවා. එතකොට පිපුරුමට පෙර පද්ධතිය ගම්‍යතාව පිපුරුමෙන් පසු පද්ධතිය ගම්‍යතාවයට සමාන කරන්න පුළුවන් මොන මූලධර්මය අනුවද? ගම්‍යතා සංස්ථිති මූලධර්මය අනුව. එතකොට අන්න ඒ වගේ දින සමීකරණ වලින් අපිට පිපුරුම් පිළිබඳ ගැටලු හදන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් පිපුරුමක් පිළිබඳ. දැන් මෙතන කියන්නේ මෙහෙමයි. පිපිරීම සඳහාද ගම්‍යතා සංස්ථිති මූලධර්මයේ දී හැකිය. පිපිරීමකදී අදාළ මුළු පද්ධතිය සැලකුව විට ඇතිවන විශාල බල අන්තර් බල වේ. මුළු පද්ධතිය ගන්න ඕනේ හැබැයි. එබැවින් මුළු පද්ධතිය සලකන විට පිපුරුමට පෙර ගම්‍යතාව පිපුරුමෙන් පසු පද්ධතිය ගම්‍යතාවයට සමාන වේ. මෙවැනි ගම්‍යතා සමාන කරන සමීකරණයකින් පිපුරුම් පිළිබඳ ගැටලු විසඳිය හැකිය. ඒක එක උදාහරණ වල හැබැයි මේක නොඑක ආකාරයකට එන්න පුළුවන්. අපිට සාමාන්‍ය බුද්ධිය, එදිනදා ජීවිතේ ලැබිලා තියෙන අත්දැකීම් ඒවා උපයෝගී කරගෙන මේ මූල ධර්මය පිපුරුම් සඳහා දාන්න පුළුවන්. ගැටුම් සහ පිපුරුම් තමයි වැඩිපුරම අපිට දකින්න තියෙන්නේ. එතකොට ඊට අමතරව ගැටුම් පිපුරුම් වලට අපි ඉගෙන ගත්ත අනෙක් මූල ධර්ම, චලිතයේ මූල ධර්ම, බල සම්ප්‍රයුක්ත වේදන මූල ධර්ම, තව නොඑක් දේවල් එන්න පුළුවන්. ඒවා එකතු වෙලා එන්න පුළුවන්. දැන් පිපුරුම් පිළිබඳ තව සරල ගැටලු ලැබෙන තවත් බොහොම සරල උදාහරණයක් තමයි මේ වගේ දෙයක්. අපිට දෙනවා මේ තුවක්කුවක් ගැන. දැන් අපි තුවක්කුවක් ගත්තොත් දැන් මේ වගේ තුවක්කුවක් පොඩි තුවක්කුවක් ගමුකෝ පිස්තෝලයක් වගේ එකක්. මේ තියෙන මේ පිස්තෝලේ මම දැන් මේ ඊටාම කැතට මේ පිස්තෝලේ අඳිනවා. මේ තියෙන පිස්තෝලේ. දැන් මේක ඇතුලේ මේ උණ්ඩේ තියෙනවා. මේක ඇතුලේ උණ්ඩයක් තියෙනවා. උණ්ඩයක් තියෙනවා. අපි හිතමු පිස්තෝලේ බර අපිට දෙනවා. පිස්තෝලේ බර අපිට දෙනවා 5 කිලෝග්‍රෑම්. උණ්ඩය ග්‍රෑම් 20යි. දැන් වෙඩි තියන්න පෙර මේ පිස්තෝලේ හා ඇතුලේ උණ්ඩේ දෙකම නැවතිලා තියෙන්නේ. ඉලෙද නැවතිලා තියෙන්නේ. වෙඩික්කරු මේක නිකන් අල්ලන් ඉන්නවා කියමුකෝ. එහෙනම් දැන් නැවතිලා තියෙන්නේ. දැන් කොකා ගැස්සුවාම ඇතුලේ පිපිරීමක් ඇති වෙන්නේ. රසායනික ක්‍රියාවක්. මේ උණ්ඩේ ඇවිල්ලා මේ ඇතුලේ තියෙන කිසියම් එන හිසක් වේගෙන් එලා වැදුනම එයින් නැතිවන තාපය නිසා ගැටුමේදී ඒ තාපේ සෑහෙනවා ඇතුලේ තියෙන වෙඩි බෙහෙත් දවන්න. ඒ වෙඩි බෙහෙත් පුපුරා යනකොට ඇති වෙන අධික ශක්තිය හින්දා මේ උණ්ඩේ මේ ලෝහ කොටස් වේගයෙන් මෙතනින් පිට වෙලා යනවා. ඊළ කොහේ හරි වැදිලා හානියක් වෙන්න පුළුවන්. ඒකනේ ක්‍රමේ. ඒතර මේක ඇතුලේ රසායනික ද්‍රව්‍ය තියෙන පිපුරුමක්. ඒ නිසා වෙඩි තැබීමේදී සිදුවන්නේ පිපුරුමක්. එතකොට මේ පිපුරුමට පෙර හරි පිපුරුමට පෙර. එතකොට පිපුරුම මේක ඇතුලේ සිද්ධ වෙන අන්තර් ක්‍රියාවක්. එතකොට මේ පිපුරුමේදී ඇතුලේ සිද්ධ වෙන වෙඩි උණ්ඩය හා තුවක්කුව අතර ඇති වෙන අන්තර් ක්‍රියාවේදී වෙඩි උණ්ඩෙන් තුවක්කුව මත වෙන ආවේගය
තුවක්කුවෙන් වැඩි උණ්ඩේ මත එන ආවේගයට සමානයි. බලත් සමාන ප්‍රතිවිරුද්ධ වේ දෙන්නේ. ඒ නිසා පද්ධතිය මත බාහිර බලය දීලා නෑ දැන්. තුවක්කු කරු මේක අල්ලන් ඉන්නවා. ඉතින් කොකා ගැස්සුවා විතර ඒක බොහොම පොඩි බලයක්. හා ලොකු බලයක් අරග උණ්ඩේ විසිනවා. දැන් අපිට කියනවා මේ පිපුරුමට පෙර පිපුරුමෙන් පස්සේ මේ උණ්ඩේ අපිට කියනවා තප්පරයට මීටර 1000ක ප්‍රවේගයෙන් යනවා කියලා. තප්පරයට මීටර 1000ක ප්‍රවේගයෙන් මේක බොහොම අධික ප්‍රවේගයෙන් යනවා. ඉතින් මේ හින්දා උණ්ඩේ. මේකේ බර ග්‍රෑම් 20යි. උණ්ඩේ අධික වේගයකින් යනවා. දැන් ඒ කියන්නේ මේ පිපුරුමේදී කිසිම බාහිර බලයක් නැති වුණාට උණ්ඩේට ලොකු ප්‍රවේගයක්, ලොකු ගම්‍යතාවයක් ලැබිලා. එහෙම නේද? හැබැයි මේ පද්ධතිය ගත්තාම උණ්ඩේ තුවක්කුවයි කියන පිස්තෝලේ කියන දෙකම ගත්තාම මේ පද්ධතිය මත බාහිර බලයක් ඉදලා නැහැනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ පද්ධතිය මත ඇති වෙන අන්තර් බලය කියන එක කැපිලා යනවා, බාහිර බලයක් ඉදලා නැහැ. එහෙනම් පිපුරුමෙන් ගම්‍යතාවයක් උපදින්න බෑ. පිපුරුමට පෙර ගම්‍යතාව පිපුරුමෙන් පසු ගම්‍යතාවයට සමාන වෙනවා. පිපුරුමට පෙර ගම්‍යතාව බිඳුවයි. මේ ඔක්කොම නැවතිලා තියෙනවා. ඒ නිසා පිපුරුමට පෙර ගම්‍යතාව බිඳුවයි. පිපුරුමෙන් පසු ගම්‍යතාව මොකද්ද? දැන් තුවක්කුවේ කිලෝ 5ක් තියෙනවා. දැන් මේ පද්ධතියේ ගම්‍යතාව පිපුරුමෙන් පස්සේ බිඳුව වෙන්න බෑ. මේ තුවක්කුව මේක යන පැත්තට විරුද්ධ පැත්තට පනින්නේ නැත්තම්. අපි කියන රීකොයිල් වෙනවා කියලා. අපි සිංහලෙන් කියන වාංගු වෙනවා කියලා. තුවක්කුවක් වාංගු වෙනවා. එතකොට මේ කොලිෂන් ඇතුලේ සිද්ධ වෙන පිපිරීමනේ ස්ෆෝටනය නිසා හරි මොකද වෙන්නේ? තුවක්කුව ආයේ පස්සට පයින්නවා. ඒකට කියනවා තුවක්කුවක් රීකොයිල් වෙනවා නැත්නම් තුවක්කුව වාංගු වෙනවා කියලා. ඒකට අපෙන් අහන්න බලන තුවක්කුව වාංගු වීමේ ප්‍රවේගය කොහොමද? ඒ වචනේ මතක තියාගන්න. එතකොට දැන් තුවක්කුව මේ පැත්තට විසිරෙන ප්‍රවේගය u නම් බලමු කීයද කියලා. අපි ගම්‍යතා සංස්කෘතික මූලධර්ම රේඛීය ගම්‍යතා සංස්කෘතික මූලධර්ම මේ පැත්තට දැම්මොත් පද්ධතිය පිපුරුමට පෙර ගම්‍යතාව මෙයත් නැවතිලා උණ්ඩෙත් නැවතිලා තුවක්කුවත් නැවතිලා බිඳුවයි. මෙයාගෙත් බිඳුවයි. පිපුරුමෙන් පසු තුවක්කුව විසි වෙනවා. එහෙනම් ඍණ මේ පැත්තටනේ. අපි මේ පැත්තට දෛශක ධන කිව්වොත් තුවක්කුවේ ගම්‍යතාව ඍණ වෙනවා. ඍණ 5යි ස්කන්ධයේ ප්‍රවේගය u. ඍණ 5යි u පැත්ත බලන්න ඕනේ කිතාම වැදගත් දිශාවක් අරන් ලියන එක. හරිද? මේ දිශාව ගන්නෙ නැතුව මෙහෙට හෝ මෙහෙට සමීකරණ ලියන්න එපා, බෑ, වැරදි. මේ ගත්තම ඒ අතර තියෙන ගම්‍යතාව ධන කියලා දාන්න, අනිත් අතට තියෙන ගම්‍යතාව ඍණ කියලා දාන්න. ගම්‍යතාව කියන්නේ ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතය යම් වස්තුවක. ස්කන්ධයේ අදිශයක්. ඒකට පැත්තක් නැහැ. දෛශික වශයෙන් බලනකොට. එහෙනම් ගම්‍යතාවයේ දිශාව ප්‍රවේගයේ දිශාවමයි. ප්‍රවේගයේ පැත්ත දාන්න ඕනේ ගම්‍යතාවයේ පැත්තට. ඒතර දැන් මේ ප්‍රවේගය අපි මේ පැත්තට ගත්තේ ඒ සාමාන්‍ය බුද්ධිය. උණ්ඩේ හෙට යනකොට තුවක්කුව මෙහෙට යන්නේ නැතුව පද්ධතිය ගම්‍යතාව බිඳුව වෙන්න බැහැනේ. ඒ හින්දා මේ පැත්තට ලකුණු කරුවේ. ඒක ඍණ 5යි u වෙන්නේ මේ පැත්තට කියලා අපි ගත්ත හින්දායි. ධන උණ්ඩේ ගම්‍යතාව. උණ්ඩේ ස්කන්ධය කීයද? 20 වැඩි කිරීම 10 ඍණ 3 ග්‍රෑම් කිලෝග්‍රෑම් කරමු. මෙතන කිලෝ දාලා මෙතන ග්‍රෑම් දාන්න බෑ. මෙයා කිලෝ නම් එතනත් කිලෝ. කිලෝග්‍රෑම් 20 වැඩි කිරීම 10 ඍණ 3 ග්‍රෑම් කිලෝග්‍රෑම් කරුවා. කිලෝග්‍රෑම්ට ග්‍රෑම් 17 වෙන වැඩි කිරීම ප්‍රවේගය 1000යි. අන්න. මේ තියෙන්නේ. ඒතකොට දැන් බලන්නකෝ. ඒතකොට මේක මේ පැත්තට ගත්තොත් 5යි u කියන්නේ ධන වෙනවා. මේක 5යි u සමානයි. මෙතන කීයද? මේ 10 ඍණ 3යි මේක 10 ධන 3යි කැපලා ගියාම 20යි. 20යි. ඒතර අපිට u කියන්නේ එනවා 20 බෙදීම 5 4යි ms ඍණ 1 කියලා. 4යි ms ඍණ 1 කියලා. ඒ කියන්නේ තුවක්කුව දැන් උණ්ඩේ මෙහෙට යනකොට තුවක්කුව පිටිපස්සට පයින්න ඕනේ කොච්චර ප්‍රවේගයකින්ද? තප්පරයට මීටර 4 සෑහෙන ප්‍රවේගයක් මේක මේ වගේ උදාහරණයක් ගත්තාම නේද? ඒක ඔච්චර වේගයකින් මේක මේ පිටිපස්සට තුවක්කුව පයින්නකොට එහෙනම් තුවක්කු කරු ලෑස්තිලා ඉන්න ඕනේ මේකට. ඔබට වෙඩි තබලා පුරුද්දක් තියෙනවා මේක දැනේවි. තුවක්කුවකින් වෙඩි තියෙනකොට
අනිවාර්යෙන් තුවක්කුව පිටිපස්සට පයින්නවා. උණ්ඩේ යන්නේ ඉස්සරහටනේ. තුවක්කුව අනිත් පැත්තට පයින්නවා. අපි තුවක්කුව හරියට අල්ලගත්තේ නැත්නම් තුවක්කුව අතින් විසි වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් සමහරට ඔබට වෙනත් විදිහක හානියක් වෙන්න පුළුවන් අන්තිමේ වෙඩි තියන්න කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ තුවක්කුව පණී කියලා. පිස්තෝලයක් වගේ එකක් නම් එච්චර වේගයක් එන්නේ නැහැ මේකට. අපි සාමාන්‍ය වෙඩි තියෙන ගමන් අත ගැස්සිලා මේක පස්සට එනවා. ඒක අතින් දරා ගන්න පුළුවන්. නමුත් රයිෆලයක් වගේ එකක එහෙම බෑ. රයිෆල් එක උණ්ඩේ හුඟක් වේගෙන් යනවා. ඒතර වේගය වැඩි වුණු තරමට රයිෆල් උණ්ඩේ ගම්මිතාව වැඩි. ඒතර තුවක්කුවට ලැබෙන ගම්මිතාවයත් වැඩි. ඒතර අපි හයියෙන් හරියට තුවක්කුව අල්ලගත්තේ නැත්නම් අනිවාර්යෙන් තුවක්කුව රයිෆලය විසි වෙන්න පුළුවන්. දැන් රයිෆලය වල දැකලා ඇති උරෙස්සර තියලා හොඳට තද කරගෙන හරියට අල්ලගෙන පොළ නැත්නම් දන ගහලා ඒ වෙඩි තියන්නේ අර වාංගු වීම වළක්ව ගන්නයි. පිටිපස්සට එන එක අපි කොහොම හරි ඇඟට උරාගෙන නවත්ත ගන්න ඕනේ නැත්නම් තුවක්කුව විසිනවා. ඒතර අර ඉක්මනට වෙඩි තියෙනවා නම් මැෂින් තුවක්කුවක් වගේ. ඒක මේක ටක ගාලා ඇඟට මේක එනවා. ෂොක් එකක් වගේ. ආ වාංගු වෙනවා තුවක්කුව. පිටිපස්සට පයිරෝ යන හැම උණ්ඩයක් පාසා. ඒක පුරුදු වෙලා තියෙනවා. ඒස වෙඩි තැබීම සෙල්ලමක් නෙවෙයි නේද? ඒක පුරුදු වෙන්න ඕන වැඩ. ඒ පුරුදු වෙලා මේ කරගත්තේ නැත්නම් මේ වාංගු වීම අපිට බලපානවා. එතකොට තුවක්කුව වාංගු වෙන ප්‍රවේගය මේක රේඛීය ගම්මිතා සංස්කෘතික මූලධර්මය පිළිබඳ ගැටලුවක් වෙනවා. තුවක්කුව බෝම්බ බෝම්බයක් වගේ අපිට ගානක් දෙනකොට අර පුංචි කෑලි ගොඩකට කැඩුනේ වට වැඩි දෙන්න ඕන කෑලි 3කට කැඩුනා 4කට කැඩුනා. එතකොට සමහර වෙලාවට දිශා දෙකකට ගම්මිතා සංස්කෘතික මූලධර්මය දාන්න සිද්ධ වෙන්න පුළුවන්. දිශා දෙකකට ගම්මිතා සංස්කෘතික මූලධර්මය දාන්න වෙන්න පුළුවන්. ඒතර අන්න ඒ විදිහට පිපුරුම් පිළිබඳ ගැටලු අපට එන්න පුළුවන්. මේ විදිහට රේඛීය ගම්මිතා සංස්කෘතික මූලධර්මය, ගැටුම්, පිපුරුම්, ප්‍රත්‍යඝාතී සංගුණකය ඒ වගේ දේවල් මේ ගැටුම් වලදී සිදුවන චාලක ශක්ති හානිය. දැන් පිපුරුම් වලදී චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ. උපදිනවා. බලන්නකො මේ පිපුරුමට පෙර චාලක ශක්තිය බිඳුවයි. අර රසායනික ද්‍රව්‍ය වල ශක්තිය උණ්ඩේ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය. ඒ ශක්තිය පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. ඒ මෙතන චාලක ශක්තියක් ඉපදිලා. හැබැයි පිපුරුම් වල ප්‍රත්‍යඝාතී සංගුණකයක් ගැන අපිට කතා කරන්න බෑ. එතකොට ප්‍රත්‍යඝාතී සංගුණකේ තියෙන්නේ ගැටුම් වල විතරයි. ගැටුම් වලදී කවදාකවත් චාලක ශක්තිය උපදින්නේ නැහැ. චාලක ශක්තිය උපදින්නේ නැහැ සාමාන්‍යයෙන්. යම් හානියක් තමයි වෙන්නේ. ඒ ගානම පවතින්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ ඔබට දැන් යම් තරමකට මේක තේරෙන්නේ නැති කියලායි අපි මේ කොටසේ සැලකිය යුතු ගැටලු ප්‍රමාණයක් හදනවා. ඊළඟ පාඩමේ ඉඳලා කෙටි ප්‍රශ්න, බහුවර්ණ හා රචනා ප්‍රශ්නත් අපි හදනවා. ඒවත් හරියටම ඔබ බැලුවොත් ඔබට නොඑක ආකාරයේ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ගැටුම් පිපුරුම් එදිනදා ජීවිතයේ වෙන ඒවා අපිට ඒ ආශ්‍රයෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නිසා ඊළඟ පාඩම බලලා ගණන් හදලා අපි මේ කොටස ප්‍රගුණ කර ගමු.